හරි. අපි ගිය සතියේ කතා කරේ තොරතුරක තියෙන ගුණාත්මක ලක්ෂණ අන්තිමට. අපි අද මේ මාතෘකාවෙන් ගන්නවා මේ තොරතුරු ගැන මොනවා කරනවද පුතේ යම් පාර්ශවයක් උනන්දුවක් දක්වන පාර්ශව ඉන්නවා. කවුරු ඉන්නවද? උනන්දුවක් දක්වන පාර්ශව. මෙන්න මේ උනන් ලියා ගන්න මාතෘකාව උනන්දුවක් දක්වන පාර්ශවයන්. උනන්දුවක් දක්වන පාර්ශවයන්. උනන්දුවක් දක්වන පාර්ශවයන්. මොනවා ගැනද පුතේ? තොරතුරු ගිණුම් කරන තොරතුරු පිළිබඳව. මොනවා ගැනද? අපි ලස්සන්ට මේ පැත්තෙන් ලියා ගන්නවා මොකක්ද? ගිණුම් කරන තොරතුරු පිළිබඳ. ගිණුම් කරන තොරතුරු පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශව. පාර්ශව කියලා දාමුකෝ පාර්ශව. ඊට පස්සේ හා කෑල්ලක් ගන්නවා. හා. මොකද්ද? හා කෑල්ලක්. හා. ඔවුන්ගේ අවශ්‍යතා සහ අරමුණු. ඔවුන්ගේ අවශ්‍යතා හා අරමුණු. ඔන්න ඔය ටික තමයි අපි අද සාකච්ඡා කරන්න යන්නේ මුල් පැය තුල. බලන්න ගිණුම් කරන තොරතුරු පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශව හා ඔවුන්ගේ අවශ්‍යතා සහ අරමුණු. අපි ළමයි ගිණුම් කරන්නේ ඉගෙන ගන්න අවස්ථාවේදී ඉගෙන තියාගත්තා මොකක්ද ගිණුම් කරන ඒකකයක් කියන්නේ මොකක්ද කියලා. අපි හිතනවා දරුවෝ නිතර බලලා ගිණුම් කරන ඒකකයක් පිළිබඳ අදහස හොඳින් සිතට අරගෙන ඇති කියලා. එහෙනම් පුතේ ගිණුම් කරන ඒකකයක තමයි මොනවා කරනවා කිව්වේද අපි? ගිණුම් කරන තොරතුරු නිර්මාණය කරන්නේ. ඒතර අන්නේ තොරතුරු පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශව හා ඔවුන්ගේ අවශ්‍යතා සහ අරමුණු. ඔවුන්ගේ අවශ්‍යතා සහ අරමුණු. ඔන්න ඔය ටික අපි සටහන් කරගන්න පුතේ මොකද්ද අපි ඉගෙන ගන්න යන්නේ? ගිණුම් කරන තොරතුරු පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවයන් හා ඔවුන්ගේ අවශ්‍යතා හා අරමුණු. දරුවෝ ලියාගත්තනේ. මොකක්ද? ගිණුම් කරන තොරතුරු පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශව හා ඔවුන්ගේ අවශ්‍යතා හා අරමුණු. ඔවුන්ගේ අවශ්‍යතා සහ අරමුණු. දරුවෝ දන්නෝ අවශ්‍යතා කියන්නේ මොනවද කියලා. දරුවෝ දන්නවා අරමුණු කියන්නේ මොනවද කියලා. නේ? මෙතන අරමුණු අවශ්‍යතා නෙමෙයි දන්නේ. මං කිව්වේ අරමුණු කියන එකේ තේරුම ළමයි දන්නෝ. දරුවන්ට අරමුණක් තියෙන උසස් පෙළ පන්තියට සහභාගී වීමෙන් එක්කම දරුවෝ දන්නවා මොකක්ද? අවශ්‍යතා. ඔයාට පුතේ අවශ්‍යතාවයක් දැනෙනවා. තිබහ දැනෙනවා. තිබහ දැනෙනවා අවශ්‍යතාවය. ඔයා පුතේ මොකද කරන්නේ? අවශ්‍යතාවය. තිබහ කියන අවශ්‍යතාවය දැනෙනවා. එතකොට ඔයා ළමයි මොකද කරන්නේ? මෙන්න මේ වතුර එක බොනවා. මෙන්න මේ වතුර එක බොනවා. එතකොට ඔයාගේ අරමුණ ඉටු වෙනවා. මොකක්ද ඉටු වෙන්නේ? අරමුණ ඉටු වෙනවා. ඔයාගේ අරමුණ ඉටු වෙනවා. තිබහ කියන අවශ්‍යතාවය දැනුණාම මේ වතුර එක බිව්වහම ඔයාගේ අරමුණ ඉටු වෙනවා. ඒ කියන්නේ ඔයාගේ තිබහ කියන එක නැති වෙලා යනවා. තේරුණාද පුතේ? ඔන්න ඔය විදිහට ඔයාගේ අරමුණ ඉටු වෙනවා. එහෙනම් දැන් මන්න ඔය સિદ્ધාන්තය තමයි අපි කතා කරන්න යන්නේ. තිබහ කියන්නේ මොකක්ද එහෙනම් මෙතනදී? අවශ්‍යතාවය. අවශ්‍යතාවය. අවශ්‍යතාවය ඇති වුණා. ඒකට වතුර බිව්වා. එහෙනම් අරමුණ ඉෂ්ට සිද්ධ වුණා. තේරුණාද පුතේ? එහෙනම් දැන් බලන්න මෙන්න මේ වගේ මෙන්න මේකට මම ආදේශ කරන්න යන්නේ දැන් ඕක. කාටද අවශ්‍යතාවයක් ඇති වුනේ? තිබහ තිබ්බ පුද්ගලයාට. කාටද? තිබහ තිබ්බ පුද්ගලයාට තමයි මොකක් තුනේද? අවශ්‍යතාවය ඇති වුනේ. තිබහ තිබ්බ පුද්ගලයාට තමයි මොකක් වුනේද? අවශ්‍යතාවය ඇති වුනේ. තේරුණාද? තිබහ තිබ්බ පුද්ගලයාට අවශ්‍යතාවය ඇති වුණා.
තිබහා තිබ්බ පුද්ගලයාට මොකක් ඇති වුණාද පුතේ? අවශ්‍යතාවය ඇති වුණා. ඒ තිබහා කියනවා. එතකොට එයා වතුර බිව්වා. එයාගේ අරමුණ ඉටු වුණා. හරිනේ. එහෙනම් වතුර වලට මේ වෙලේ උනන්දුවක් දැක්ුවේ කවුද? අවශ්‍යතාවයක් ඇති වුණා. තේරුණානේ? අන්න ඒ වගේ පුතේ මෙන්න මේ උනන්දුවක් දක්වන පුද්ගලයන්ට අවශ්‍යතාවයක් ඇති වෙනවා. ඒ අවශ්‍යතාවයට යම් දෙයක් ලබා ගන්න. එතකොට අරමුණ ඉටු වෙනවා. එහෙනම් අපි දැන් මේ වතුර වෙනුවට මොනවද දෙන්න හදන්නේ? මොනවද පුතේ වතුර වෙනුවට අපි දෙන්න හදන්නේ? තොරතුරු. මොනවද දෙන්න හදන්නේ? තොරතුරු. මොකේ තොරතුරුද අපි මේ දෙන්න හදන්නේ? මොහක තොරතුරුද? අන්න මොකක්ද පුතේ? ව්‍යාපාර ඒකකයක්. ව්‍යාපාර ඒකකයක. හොඳට ඔලුවට ගන්න එක සැරේ තොරතුරු දෙන්න යන්නේ ව්‍යාපාර ඒකකයක. අරමුණු සහ අවශ්‍යතා ඉටු වෙන්න. කාටද? තිබහටද? නෑ. මොනවා ගන්නද? තීරණ ගන්න. මොනවද? තීරණ ගන්න. මොනවටද පුතේ? තීරණ ගන්න. කාටද? කාටද? මෙන්න මේ ව්‍යාපාර ඒකකයේ පිළිබඳ මොනවා තියෙන හැටද? උනන්දුවක්. කාටද? උනන්දුවන්ට. ව්‍යාපාරයේ පිළිබඳ උනන්දුවන් ඉන්නවා. උනන්දුවක් දක්වන පාර්ශව. තේරුණානේ? අන්නේ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම කියන අවශ්‍යතාවයට ළමයි ව්‍යාපාර ඒකකයේ තොරතුරු අපි දෙනවා. එතකොට මොනවද අරමුණු? ඒ අරමුණු මෙන්න මේ උනන්දුවක් දක්වන පාර්ශවය අනුව මොනවා වෙනවද පුතේ? පාර්ශවය අනුව වෙනස් වෙනවා. උනන්දුව දක්වන පාර්ශවය අනුව අරමුණ වෙනස් වෙනවා. හැබැයි අවශ්‍යතා ඒක නම් තීරණ ගන්නම තමයි. මොනවද? මේ අරමුණ ඉටු කරගත හැකි තීරණ ගන්න. කවුරු ගැනද? ව්‍යාපාර ඒකකයේ ගැන තොරතුරු. එහෙනම් අපි මේ උනන්දුවක් දක්වන පාර්ශව ගැන කතා කරන්නේ උනන්දුවක් දක්වන පාර්ශව ගැන කතා කරන්නේ ව්‍යාපාර ඒකකයක් පදනම් කරගෙන. එහෙනම් දැන් මම මෙයාව මෙහි එක්කගෙන එනවා. මෙයාව මම මෙහෙට එක්කගෙන එනවා. කොහෙටද එක්කගෙන එන්නේ? ව්‍යාපාරේ යටට අරගෙන එනවා. කොහෙට අරන් එනවද? ව්‍යාපාරේ යටට අරගෙන එනවා දැන් මම මෙයා. කවුද මේ? ව්‍යාපාරයේ පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවය. මෙන්න මේ පාර්ශවය පුතේ කොටස් දෙකක් යටතේ හඳුනා ගන්න. කොටස් දෙකක් යටතේ. මේ ව්‍යාපාරයේ ඇතුළටම මේ ව්‍යාපාරයේ ඇතුළට සම්බන්ධ පාර්ශව අපි කියනවා අභ්‍යන්තර පාර්ශව. අභ්‍යන්තර පාර්ශව. කවුරු කියනවද? අභ්‍යන්තර පාර්ශව. එසේ අභ්‍යන්තර නොවන පාර්ශවයට අපි කියනවා බාහිර පාර්ශව. පාර්ශව. එහෙනම් උනන්දුවක් දක්වන පාර්ශව කීයක් ඉන්නවද පුතේ? දෙකොටාසයක් ඉන්නවා. කවුද ඒ දෙකොටාසේ? එකක් තමයි අභ්‍යන්තර පාර්ශව, අනිත් එක තමයි බාහිර පාර්ශව. දැන් ඔයා දන්නවා මොනවද? මේ තොරතුරු ගැන මොකක් ඇති වෙනවද? ව්‍යාපාරිකකේ ඒගොල්ලන්ට අවශ්‍යතාවයක් ඇති වෙනවා ව්‍යාපාරිකකේ සම්බන්ධයෙන් තීරණ ගන්න. තීරණ ගන්න අවශ්‍යතාවයක් ඇති වුණාම ඒගොල්ලන්ට කියනවා උනන්දුවක් දක්වන එහෙමත් නැත්නම් ඇල්මක් ඇති පාර්ශව කියලා. අන්නේ උන්දලාට මොකක්ද? එයාලාගේ අරමුණ ඉටු කර ගන්නට මේ ව්‍යාපාරිකකේ තොරතුරු ලබා ගද්දී එයාලව බෙදනවා කොටස් දෙකකට. එකක් අභ්‍යන්තර පාර්ශවය, අනිත් එක බාහිර පාර්ශවය. දැන් තේරුණාද ළමයි? ඔයා සටහන් අඳිද්දි ওই විදිහට විශ්ලේෂණය කරන්න, සටහන විශ්ලේෂණය කරන්න. මොනවද අපි ඉගෙන ගන්න? සෛද්ධාන්තික කොටස්. එහෙනම් මොනවද අපි දැන් මෙතනින් එළියට ගත්ත සෛද්ධාන්තික කොටස් ටික? ව්‍යාපාරයක් පිළිබඳ ඇල්මක් ඇති, උනන්දුවක් ඇති පාර්ශව දෙකක් ඉන්නවා. අන්නේ දෙකොටාසයට ඒ පාර්ශවයන් දෙකට මොනවා කරනවද? ළඟේ තීරණ ගැනීම නැති අවශ්‍යතාවය තුළ
එයාලගේ අරමුණ ඉටු කරගන්න යද්දී අපි මේ පාර්ශව හඳුනාගත්තා දෙපාර්ශවයක් හැටියට. කවුරු පදනම් කරගෙන දෙපාර්ශවයක් හැටියට හඳුනාගත්තේ? ව්‍යාපාර ඒකකය. තේරුණානේ? ව්‍යාපාර ඒකකය. කොහොමද හඳුනාගත්තේ? අභ්‍යන්තර පාර්ශව, බාහිර පාර්ශව. දැන් පුතේ මෙන්න මේ ගොල්ලන්ගේ අභ්‍යන්තර පාර්ශව කියන්නේ කවුද? බාහිර පාර්ශව කියන්නේ කවුද? කියා හඳුනා ගන්න ඉස්සෙල්ලා අපි මෙන්න මේ සටහන් කීපේ ලියාගමු. ලස්සන්ට ඡේද 3ක්. පළවෙනි ඡේදේ ලස්සන්ට ලියන්න. දෙවෙනි ඡේදේ ඊළඟට ලස්සන්ට ලියන්න. තුන්වෙනි ඡේදේ ඔබට ආවේනික විදිහකට ඔබ කැමති විදිහකට ලියන්නට පුරුදු වෙන්න පුතේ. ඔබ කැමති විදිහකට ලියන්න පුරුදු වෙන්න. තේරුණාද? පැහැදිලිද? මොකද්ද පැහැදිලි? ඔබ කැමති විදිහකට ලියන්නට පුරුදු. ලස්සන ඡේද 3ක්. පළවෙනි ඡේදේ ලියා ගන්න. ගිණුම් කරන තොරතුරු උපයෝගී කරගන්නා පාර්ශවයන්ට ගිණුම් කරන තොරතුරු උපයෝගී කරගන්නා පාර්ශවයන්ට ප්‍රයෝජනවත් වූත් සත්‍ය හා සාධාරණ වූ තොරතුරු ප්‍රයෝජනවත් වූත් සත්‍ය හා සාධාරණ වූ තොරතුරු කලට වේලාවට සැපයීම සඳහා තොරතුරුවල ගුණාත්මක ලක්ෂණ ආරක්ෂා වීම අවශ්‍ය වේ. මොකක්ද? තොරතුරුවල ගුණාත්මක ලක්ෂණ මොනවා වීමද? ආරක්ෂා වීම අවශ්‍ය වෙනවා. තේරුණාද? මොකක්ද? ගිණුම් කරන තොරතුරු උපයෝගී කරගන්නා පාර්ශවයන්ට ප්‍රයෝජනවත් වූත් සත්‍ය සාධාරණ වූ තොරතුරු කලට වේලාවට සපයන්න නම් තොරතුරු වල තියෙන ගුණාත්මක ලක්ෂණ මොනවා කරගන්න ඕනේද? ආරක්ෂා කරගන්නට ඕනේ. මොනවාද ප්‍රධාන ගුණාත්මක ලක්ෂණ දෙක? අදාළත්වය, විශ්වාසනීයත්වය. තේරුණාද පුතේ? හරි. දෙවෙනි ඡේදය ලියාගන්න. ඡේද 2. වාර්තාකරණ ඒකකයක කටයුතු වලට බලපෑම් ඇති කරන වාර්තාකරණ ඒකකයක කටයුතු වලට බලපෑම් ඇති කරන හෝ කටයුතු නිසා බලපෑමට ලක්වන බලපෑම් ඇති කරන හෝ එහි කටයුතු නිසා ව්‍යාපාරින පුතේ එහි කටයුතු නිසා බලපෑමට ලක්වන ඕනෑම පාර්ශවයක් ඒකකයේ පිළිබඳ ඇල්මක් සහ උනන්දුව වන පාර්ශව ලෙස ඕනෑම පාර්ශවයක් ඒකකයේ පිළිබඳ ඇල්මක් සහ උනන්දු වන පාර්ශවයන් ලෙස හැඳින්වේ. දැන් ඔළුවට යන්න ඕනේ කවුද මේ ඇල්මක් ඇති පාර්ශව? කවුද මේ උනන්දුවක් දක්වන පාර්ශව කියන්නේ? ව්‍යාපාර ඒකකයට බලපෑම් කරන හෝ ව්‍යාපාර ඒකකය නිසා බලපෑමට ලක්වන. බලන්න මොකක්ද? ව්‍යාපාරයට බලපෑම් කරන හෝ මොකක්ද පුතේ? ව්‍යාපාරයට බලපෑම් කරන හෝ අනිත් එක මොකක්ද පුතේ? ව්‍යාපාරය නිසා බලපෑමට ලක්වන පාර්ශව. තේරුණාද? පාර්ශව. එහෙමනම් ළමයි කවුද මේ උනන්දුවක් දක්වන පාර්ශව කියලා කියන්නේ? ව්‍යාපාරය නිසා බලපෑමට ලක්වන, එහෙම නැත්නම් ඉයාලා නිසා ව්‍යාපාරයට බලපෑම් ඇති වෙනවා නම් උනන්දුවක් දක්වන පාර්ශව. එතකොට මේ ව්‍යාපාරයේ පිළිබඳ කිසිම උනන්දුවක් නැති පාර්ශවයක්. ඔයා හිතන්න ඔයා පාරේ යනවා. ඔයා මොනවා කරනවද?
පාරේ යනවා ළමයි. මේ පැත්තෙන් තියෙන ව්‍යාපාරයේ පිළිබඳ කිසිදු උනන්දුවක් ඇල්මක් නැහැ. හැබැයි ඒ ව්‍යාපාරයේ වතුර පාරක් ඇවිල්ලා ඔයාගේ ඇඟේ වදිනවා. ආන්න ඔයා මොකද කරන්නේ? හැරිලා බලලා කවුද වතුර ගහන්නේ කියලා. ඔන්න වතුර වලියක් ගන්න හදනවා. මොකද්ද දැන් මේ උනේ? ව්‍යාපාරයේ බලපෑමට ලක් වුණා ඔයා. එහෙනම් දැන් ඔයා ඒකේ මොකක් වුණාද? උනන්දුවක් දක්වන පාර්ශවයක් බවට පත් වුණා. අපි නිකම්ම ළමයි මේ ආඋනන්දුවක් දක්වන පාර්ශව දෙකක් ඉන්නවා. එහෙම කිව්වට ළමයින්ට මේක ළමයි දන්න උනන්දුවක් දක්වන පාර්ශව. මොකද්ද මේ උනන්දුව? මොකද්ද මේ ඇල්ම? කොහොමද මේ ඇල්ම ක්‍රියාත්මක වෙන්නේ? අන්න ඒව ගැන අවබෝධයක් නැහැ. අන්න ඒක ගැන තමයි හොඳ අවබෝධයක් ලබා ගන්න ඕනේ. ඉතින් මොකක්ද? දැක්කද වතුර වැදුනා ව්‍යාපාරය ගැන අපිට මොකක් ඇති වුණාද? උනන්දුවක්. මේ උනන්දුව ආදරණීය වෙන්නත් පුළුවන්, කෝපකාරී වෙන්නත් පුළුවන්, වේදනාකාරී වෙන්නත් පුළුවන්. කෙසේ හෝ ව්‍යාපාරය ගැන මොකක් ඇති වුණාද අපිට දැන්? උනන්දුවක් ඇති වුණා. ව්‍යාපාරය පිළිබඳ මොකක් ඇති වුණාද පුතේ? උනන්දුවක් ඇති වුණා. ඒකම ළමයි අපි පාරේ මේ දවස්වල වාහනක් නැති ඉඳ මොනවා කරනවද? ක්‍රිකට් ගහන්න පටන් ගන්නවා. පොලිසියෙන් ඇවිල්ලා අල්ලගෙන යයි. ඉතින් තානන්නේ. නමුත් ක්‍රිකට් ගහනවා. මොකද වෙන්නේ? බෝලේ ගිහිල්ලා එතන තිබ්බ ව්‍යාපාරී වීදුරුවේ වැදිලා වීදුරුව බිමට සමතලා වෙනවා. අපි නිසා ව්‍යාපාරයට බලපෑමක් ඇති වුණා. ඔය සරල උදාහරණ ගත්තේ මං අපි නිසා බලපෑමක් ඇති. එතකොටත් මොකද්ද දැන්? දැන් ළමයි අපිට සිද්ධ වෙනවා එක්ක මේ වීදුරුව දාලා දෙන්න, එක්ක මේකේ ගාන ගෙවන්න. අන්න දැන් මොකක් වුණාද? අපි නිසා ව්‍යාපාරයට බලපෑම කියලා දැන් අපි උනන්දුවක් ඇති වෙන පාර්ශවයක් බවට පත් වුණා. අපි ඊට පස්සේ උතනින් යද්දි කියනවා මේ අපි ඉස්කෝලේ යන කාලේ ඕකේ වීදුරුවකුත් කඩලා තියෙන්නේ. අර පේනවා ජීවිත කාලෙම උනන්දුවෙන් ඉන්නේ ව්‍යාපාරය ගැන. ඇයි ඒ? එහෙම උනේ. අපි විසින් ව්‍යාපාරයට බලපෑමක් කළා. එහෙනම් දැන් උනන්දුවක් දක්වන පාර්ශව කියන එක පැහැදිලිද? ව්‍යාපාරය නිසා අපට බලපෑමක් වෙනවා. එහෙමත් නැත්නම් අප විසින් ව්‍යාපාරයට බලපෑම් කරනවා නම් මේ දෙපාර්ශවයම කවුරු හැටියටද පිළිගන්නේ පුතේ? උනන්දුවක් දක්වන පාර්ශව. ආයේ ඡේදේ බලා ගන්න පොඩ්ඩක්. වාර්තා කරන ඒකකයක කටයුතු වලට බලපෑමක් ඇති කරන හෝ එහි කටයුතු නිසා බලපෑමට ලක්වන ඕනෑම පාර්ශවයක් ඒකකයක් පිළිබඳ ඇල්මක් සහ උනන්දුවක් උනන්දුවන පාර්ශව ලෙස හඳුනා ගැනී. තේරුණාද පුතේ? ඔන්න ඕක මතක තියාගන්න. පළවෙනි ඡේදයෙන් මොනවද ඉගෙන ගත්තේ? පළවෙනි ඡේදයෙන් කිව්වේ තොරතුරු වල ගුණාත්මක ලක්ෂණ ආරක්ෂා වෙලා තියෙන්න ඕනේ ඒගොල්ලන්ට තොරතුරු දෙද්දී. දෙවෙනි එකෙන් මොකක්ද කිව්වේ? උනන්දුවක් දක්වන පාර්ශවයන් කියන්නේ කවුරුන්ද කියලා. තුන්වෙනි ඡේදය ලියාගන්න. රුලක් කියමිට දීලා තුන්වෙනි ඡේදය අන්තිම ඡේදය. ඒකකයේ පිළිබඳ ජනනය වන තොරතුරු ඒකකයේ පිළිබඳ ජනනය වන තොරතුරු ඒකකය පිළිබඳ ජනනය වන තොරතුරු ඒකකය පිළිබඳ ජනනය වන තොරතුරු පාලනය කිරීමට සහ එම තොරතුරු වලට ප්‍රවේශ වීමට පාලනය කිරීමට හා එම තොරතුරු වලට ප්‍රවේශ වීමට හැකියාවක් ඇති පාර්ශවයන් අභ්‍යන්තර පාර්ශව ලෙසද ආයි බලන්න මුලින් ඉඳලා ඒකකයේ පිළිබඳ ජනනය වන තොරතුරු පාලනය කිරීමට සහ එම තොරතුරු වලට ප්‍රවේශ වීමේ හැකියාවක් ඇති පාර්ශවයන් අභ්‍යන්තර පාර්ශවයන් ලෙසද එවැනි හැකියාවක් නොමැති එවැනි හැකියාවක් නොමැති පාර්ශව තොරතුරු භාවිතා කරන
බාහිර පාර්ශව ලෙසද හඳුනා ගැනේ. එවැනි හැකියාවක් නොමැති පාර්ශව තොරතුරු භාවිතා කරන බාහිර පාර්ශව ලෙස හඳුනා ගනු ලබයි. හඳුනාගෙන. හරිනේ. දැන් මෙහෙම ප්‍රශ්නයක් අහනවම හොඳේ. දැන් මෙහෙම ප්‍රශ්නයක් ආපම එකපාරට ශිෂ්‍යයන්ගේ පිළිතුර මොකක්ද? ටක් ගාලා දෙන්න දැන්. අභ්‍යන්තර පාර්ශව. දැන් පාර්ශව දෙකක් දන්නවනේ. එකක් මොකද්ද? අභ්‍යන්තර. අපි ඉන්ටර්නල් කියන්න I එකකින් හඳුන්වමුකෝ. I අකුරෙන් ඈ. බාහිර පාර්ශව. බාහිර පාර්ශව. අපි E අකුරෙන් හඳුන්වමුකෝ පුතේ. E අකුරෙන්. එතකොට අපිට හරි ලේසි. එක අකුරයි ලියන්න තියෙන්නේ. E කිව්වොත් බාහිර, I කිව්වොත් අභ්‍යන්තර. දැන් මම අහපුවාම මේ පාර්ශවයේ නම කිව්වහම හැකි ඉක්මනින් chat box එකට දාන්න පුතේ. මොකක්ද? Iද Eද කියලා. ඔන්න දෙනවා මම පාර්ශවයක්. බලමු අපේ දරුවන්ගේ උත්තරේ. අයිතිකරුවන්. අයිතිකරුවන්. ඉක්මනට දාන්න බලන්න අයිතිකරුවන්. නැත්තම් හිමිකරුවන්. අයිතිකරුවන් හිමිකරුවන්. අයිද ඊද කියලා දාන්න බලන්න ළමයි. කො වේගයෙන් දාන්න ටක් ගාලා. කො ඉක්මනට දාන්න. අයිද ඊද කියලා. අයිතිකරු කියන්නේ අභ්‍යන්තර පාර්ශවයක්ද බාහිර පාර්ශවයක්ද? අභ්‍යන්තරයි කියලා හිතන ළමයි අයි දාන්න. බාහිරයි කියලා හිතන ළමයි ඊ දාන්න. කො තව ඉන්නවනේ පුතේ දාන්න ළමයි. කො දාන්න නැද්ද යාලා? අයිද ඊද? දැන්ට ලැබී ඇති තොරතුරු අනුව මොකක්ද ළමයි? සියලු දෙනාම සපයා ඇත්තේ මොකක්ද? අයි. එහෙනම් ඔබ සැමම සැපයූ පිළිතුර ඊටමත් මොකක්ද? ඊටමත් මොකක්ද? වැරදි. අයිතිකරුවන් බාහිර පාර්ශවයක්. අයිතිකරුවන් බාහිර පාර්ශවයක්. එහෙමද? එහෙමද? අයිතිකරුවන් බාහිර පාර්ශවයක්ද? පිස්සුද ළමයි. අයිතිකරුවන් එහෙනම් මොන පාර්ශවයක්ද? ඔව් බාහිර පාර්ශවයක්. අදවත් හරි දේ ඉගෙන ගන්න ළමයි. මෙච්චර දොහක් ඉගෙනගෙන තියෙන්නේ වැරදි නම් අදවත් නිවැරදි දේ ඉගෙන ගන්න. අභ්‍යන්තර පාර්ශවයන් නොවේ හිමිකරුවන් කියන්නේ අභ්‍යන්තර පාර්ශවයක් නෙමෙයි. අයිතිකරුවන් කියන්නේ අභ්‍යන්තර පාර්ශවයන් නෙමෙයි. ඇත්තමද ඒක? ඔයගලගේ ගෙවල් ළඟ තියෙනවා සිල්ලරට බඩු විකුණන කඩයක්. ඒ කඩේ අයිති ඒ මුදලාලිට. මුදලාලි ළමයි තමයි කඩේ සියලු දේවල් මෙහෙවන්නේ, කඩේ ඇතුලේ ඉන්නේ. මේ ඔක්කොම කරන්නේ මුදලාලි මහත්තයා. එහෙනම් ඇත්තට මේ අයිතිකරුනේ එයා අභ්‍යන්තර පාර්ශවයක් නෙමේද? නෑ. අභ්‍යන්තර පාර්ශවයක් නෙමෙයි. එහෙනම් එයා අභ්‍යන්තර පාර්ශවයක් වෙන්නේ අයිතිකරු හින්දා නෙමෙයි පුතේ. එයා තමයි මේ ව්‍යාපාරේ කළමනාකරු. එයා තමයි මේ ව්‍යාපාරේ පාලනය කරන්නේ. ඒ හින්දා එයා තමයි මේ ව්‍යාපාරේ ඉන්න එකම සේවකයා. එහෙනම් දවත් නිවැරදිව ඉගෙන තියාගන්න පුතේ. අභ්‍යන්තර පාර්ශවයක් කියන්නේ කවුද? ඒ ව්‍යාපාරේ කළමනාකරු, එහෙම නැත්නම් අධ්‍යක්ෂකවරු, එහෙම නැත්නම් කවුද පුතේ?
සේවකයන්ට. ඔන්න ඔය පාර්ශව තුන තමයි අභ්‍යන්තර පාර්ශවය. අයිතිකරු කියලා ලිව්වහම හිමිකරු කියලා ලිව්වහම gediya පිටින් පුරුදු වෙලා ඉන්නව ළමයි අභ්‍යන්තර පාර්ශවයක් කියලා ලියන්න. අභ්‍යන්තර පාර්ශවයක් කියලා ලියන්න. පුතේ අභ්‍යන්තර පාර්ශවයක් වෙන්නේ නැත්තේ ඇයි? අර කිව්ව දේ කරන්න පුළුවන්ද? ජනනය වන තොරතුරු පාලනය කිරීමට සහ එම තොරතුරු වලට ප්‍රවේශයක් ලබා ගන්න පුළුවන්ද? බෑ. අයිතිකරුවන්ට ඒක කරන්න බෑ. ඇත්තටම බැරිද? බෑ. ළමයි අයිතිකරු ඔයා දැන් අපි හිතමුකෝ සම්පත් බැංකුව, කමර්ෂල් බැංකුව. එහෙම නැත්නම් මොකක් හෝ මහා පරිමාණ ව්‍යාපාරයක කොටස් මිලදී ගන්න. දැන් ඔයා කවුද? හිමිකරුවෙක්. සාමාන්‍ය කොටස් මිලදී ගත්තනම් ඔයා කවුද? හිමිකරුවෙක්. හැබැයි ඔයාට පුළුවන් දේ සමාගමට බලපෑම් කරන්න. බෑ. ඔයා බලපෑම් කරන්න නම් හිමිකරුවෙක් වෙලා මදි එහි අධ්‍යක්ෂකවරයෙක් වෙන්න ඕන. එහෙම නැත්නම් එහි කළමනාකරුවෙක් වෙන්න ඕන. එහෙම නැත්නම් එහි සේවකයෙක් වෙන්න පුළුවන්. නැත්නම් ළමයි කවුරුත් දන්නෙත් නෑ ඔයාව එහි අයිතිකරුවෙක් කියලාවත්. එහෙනම් ඔන්න ඔය පරාසය හොඳට මතක තියාගන්න. ළමයි පුරුදු වෙලා තියෙනවා විශාල පොත්පත් සංඛ්‍යාවක තියෙනවා මොකක්ද? අයිතිකරු කිව්ව ගමන්, හිමිකරු කිව්ව ගමන් අභ්‍යන්තර පාර්ශවයක් කියන්නට. පුළුල් කෝණකින් බලන්නට පුරුදු වෙන්න පුතේ. අයිතිකරු මෙන්ම එක්ක අධ්‍යක්ෂක ධූරයක් දරනවා නම් එහෙම නැත්නම් කළමනාකරන ධූරයක් දරනවා නම් තේරුණාද? එහෙම නැත්නම් සේවකයෙක් වෙනවා නම් ඔහු එකපාරට පියවිය හැට අපිට සජීවීව පේන්නට පුළුවන් අභ්‍යන්තර පාර්ශවයක් කියලා. නමුත් ගිනුම් කරන කෝණයෙන් ඔහු අභ්‍යන්තර පාර්ශවයක් වෙන්නේ නැහැ. ඔබට මතක ඇති ගිනුම් කරන ආරම්භයේදීම අයිතිකරුයි ව්‍යාපාරයේ දෙකකට ගලවලා දැම්මා අපි. ගලවලා ළමයි බාහිර පාර්ශව ගොන්නට දාලායි තියෙන්නේ අභ්‍යන්තර. තේරුණානේ? අයිතිකරුව කොයි ගොන්නටද දාලා තියෙන්නේ? බාහිර පාර්ශව ගොන්නට දාලා තියෙන්නේ. හොඳට මතක තියාගන්න. එහෙනම් අභ්‍යන්තර පාර්ශවයක් වෙන්නේ නැහැ. මම දන්න හින්දා තමයි ඔබෙන් ඇහුවේ. ඔබ දෙන උත්තරේ අයි කියලා මම දන්නවා. ඇයි ඒ? එහෙම තමා. එහෙම තමා. ඇයි මේක හරියටම විශ්ලේෂණය කරගන්න නොහැකි මිනිස්සු අයිතිකරුව එකපාරට දකින්නේ කවුරු කියලාද? අභ්‍යන්තර පාර්ශවයක් කියලා. විභාගේ ලිව්වොත් මේ පාර විභාගේ ඊළඟ පාර විභාගේ 2023 විභාගේ ලීවොත් අභ්‍යන්තර පාර්ශවයක් කියලා ලකුණු ලැබෙන්නේ නැහැ. හොඳින් ඒ ඔලු ගෙඩිය ඇතුළට දාගන්න. හිමිකරුවන් කවුරු වෙන්නේ නැද්ද පුතේ? අභ්‍යන්තර පාර්ශවයක් වෙන්නේ නැහැ. එයාලා බාහිර පාර්ශවයක්. තේරුණානේ? අභ්‍යන්තර පාර්ශව වෙන්නේ කවුද? අධ්‍යක්ෂකවරු. එහෙම නැත්නම් කළමනාකරුවන්, සේවකයන්. ලියලා තියාගන්න මේ පැත්තේ අභ්‍යන්තර පාර්ශව. අධ්‍යක්ෂකවරු. අධ්‍යක්ෂකවරු, කළමනාකරුවන්, කළමනාකරුවන්, සේවකයන්. සේවකයන්. මෙන්න මේ පාර්ශවයන් අභ්‍යන්තර පාර්ශවයන්. කවුද බාහිර පාර්ශවයන් වෙන්නේ? හිමිකරු නැත්නම් අයිතිකරුවන්. තව කවුද ළමයි? මූල්‍ය ආයතන. කවුද මේ මූල්‍ය ආයතන කියන්නේ? ව්‍යාපාරයට ණය සැපයපු අය, ණය සපයන්නු, ණය සපයන්නු. රජය තරඟකාරී ව්‍යාපාර, තරඟකාරී ව්‍යාපාර, තරඟකාරී ව්‍යාපාර අංක 5, අංක 5. තව කවුරුද ළමයි ඉන්නේ? තරඟකාරී ව්‍යාපාර, ගනුදෙනුකරුවන්, ව්‍යාපාරයේ සමග ගනුදෙනු කරන අය, ගනුදෙනුකරුවන්, ව්‍යාපාරය පිළිබඳ ගනුදෙනු කරන ගනුදෙනුකරුවන්. මෙන්න මේ අයෝ
බාහිර පාර්ශ්ව. තවත් ලියන්න බලන්න මාධ්‍යවේදීන්, පරීක්ෂකයන්, ශිෂ්‍යයන්, මහජනතාව ඈ මේ ඔක්කොම බාහිර පාර්ශ්වයන්. හොඳේ. මේ පාර්ශ්ව තුන හැරුණකොට හම්බෙන ඕන පාර්ශවයක් කවුද? බාහිර පාර්ශවයක්. දැන් දරුවෝ දන්නවා හරියටම අභ්‍යන්තර සහ බාහිර පාර්ශ්ව හඳුනගන්න. මෙච්චර දවස් දන්නේ නැතුව තිබ්බ අභ්‍යන්තර පාර්ශවයක් කියලා හිතන් හිටපු ඇතැම් දේවල් අභ්‍යන්තර නොවන විත්‍යාද ඔයා හරියටම ඉගෙන ගත්තා. එහෙනම් දැන් තේරෙනවද පුතේ? අපිට දිවයිනේ හැමතැනටම උගන්වන්න පුළුවන් වෙච්ච එකේ තියෙන වාසිය. ඇයි මේ වැරදි තොරතුරු ස්ථානගත වීම, වැරදි තොරතුරු ළමයින්ට sannivedanaya වීම වළක්වාලන්නට අපිට අවස්ථාවක් ලැබිලා තියෙනවා. තේරුණාද? එහෙනම් මෙන්න මේ පාර්ශව පහට අමතරව ඔයාට හම්බ වෙන ඕන පාර්ශවයක් ලියා ගන්න. මාධ්‍යවේදීන් ඇයි මාධ්‍යවේදීන් උනන්දු දක්වන්නේ? ව්‍යාපාර ගැන විස්තර ලියන්න. පරිසරවේදීන් පරිසරයට ඒ ව්‍යාපාරයෙන් හානි වෙනවද නැද්ද කියලා විස්තර ලියන්න. ඇයි ශිෂ්‍යෝ තමන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා යම් යම් පරේෂණ පවත්වන්න ව්‍යාපාරය පිළිබඳ අධ්‍යයනය කරන්න ශිෂ්‍යයෝ ගැන උනන්දුවක් දක්වනවා. මහජනතාව ඇයි ගැන උනන්දුවක් දක්වන්නේ? යම් අවස්ථාවක මේ ව්‍යාපාරයේ මේ පාර්ශ්වයන්ගෙන් එකක් බවට පත් වුණොත් ඒ ව්‍යාපාර මහජනතාව අන්න ඒක සඳහා මහජනතාව උනන්දුවක් දක්වනවා. එහෙනම් මෙන්න මෙතන ළමයි බලන්නකෝ මේ කාලේ වැය කරලා ඉගෙන ගත්ත මෙන්න මේකින් පුතේ අපිට බැරි වෙලා හරි එක ප්‍රශ්නයක් ඇහුවනම් අයිතිකරුවෝ අභ්‍යන්තර පාර්ශවයේකි සත්‍යද අසත්‍යද කියලා. ඔගොල්ලෝ හැමෝම ලියන්නේ එහෙනම් සත්‍යයි කියලානේ. අපරාධ ලකුණු එකක්. තේරුණානේ? අයිතිකරුවන් බාහිර පාර්ශ්වයක් විත්තිය අද හොඳින්ම ඔබ මතක තියාගන්න. හොඳද පුතේ? ඔන්න අභ්‍යන්තර සහ බාහිර පාර්ශ්ව අඳුනගත්තා. අභ්‍යන්තර සහ බාහිර පාර්ශ්ව හඳුනගත්තා. අපි වගුවක් හදමු. අපි දැන් ළමයි ලස්සන වගුවක් හදමු. ගන්න කීප දෙනෙක් ගැන මම ලියන්නම්. ඊට පස්සේ ඔයා ළමයි මොනා කරන්න ඕනද? මේ වගුව ඔයා කැමති ප්‍රමාණයක් දාලා පුරවන්න. ගිණුම් කරන්නට ආදරය අනුව පුරවන්න. ඇල්මක් දක්වන පාර්ශ්ව. එක පැත්තක ගන්න ඇල්මක් දක්වන පාර්ශ්ව. ඇල්මක් දක්වන පාර්ශ්ව. ඉතින් ඇල්මක් දක්වන පාර්ශ්ව වලට ලොකු ඉඩක් ඕනේ නැහැ නේ. තේරුණානේ? අපි මුලින්ම ගමුකෝ අයිතිකරු නැත්තම් හිමිකරු ඒගොල්ලන්ට අවශ්‍ය තොරතුරු අපි මේ පැත්තේ ලියන්නේ අවශ්‍ය තොරතුරු මොනවද ඒගොල්ලන්ට අවශ්‍ය වන තොරතුරු? එහෙනම් මේ පැත්ත තමයි ටිකක් ලොකුවට ඕනේ. අවශ්‍ය වන තොරතුරු. මොකක්ද අයිතිකරුවා ළමයි අවශ්‍ය වන තොරතුරු? එයාට ළමයි ඇල්මක් අවශ්‍ය වන තොරතුරු මොකක්ද? අවශ්‍ය වන තොරතුරු. එයාට අවශ්‍ය වන තොරතුරු, අවශ්‍ය තොරතුරු. එයාට දැනගන්න ඕනේ මොකක්ද? ආයෝජනයේට සරිලන ප්‍රතිලාභයක් තියෙනවද කියලා. නේද? එකක් අපිට ලියන්න පුළුවන් මොකක්ද? ආයෝජනයේට සරිලන ප්‍රතිලාභයක්. ආයෝජනයට සරිලන ප්‍රතිලාභයක් තිබේද? ප්‍රශ්නයක් යට තියෙන. තිබේද ආයෝජනයට සරිලන ප්‍රතිලාභයක් තිබේද මේ වැඩේ කරලා? අනිත් එක මොකද්ද? තවදුරටත් ආයෝජනය කළ යුතුද? අන්න යාට තව තොරතුරක් අවශ්‍ය වෙනවා. තව දුරටත් ආයෝජනය කළ යුතුද? ආයෝජනය කළ යුතුද? තව දුරටත් ආයෝජනය කළ යුතුද? ඔන්න අයිතිකරුවෝ සම්බන්ධයෙන් මම දෙකක් ලිව්වා.
අයිතිකරුවෝ සම්බන්ධයෙන් දෙකක් ලිව්වා. මොකක්ද? ආයෝජනයේට සරිලන ප්‍රතිලාභයක් තිබේද? තවදුරටත් ආයෝජනය කරන්න තවත් ගෙදර තියෙන සල්ලි ගිහිල්ලා දමන්නට ඕනේද? ඊළඟට අපි ගමු 2 කලමනාකරු. කලමනාකරුවෝ. කලමනාකරු. කලමනාකරුවන්ට මොකටද අවශ්‍ය වෙන්නේ පුතේ? සැලසුම් තියාගන්න. සැලසුම් ඒගොල්ලෝ සැලසුම් කරන එකනේ කරන්නේ ව්‍යාපාරේ. සැලසුම් නිසි පරිදි ක්‍රියාත්මක වන්නේද කියලා බලන්න. සැලසුම් නිසි පරිදි ක්‍රියාත්මක වන්නේද? ක්‍රියාත්මක වන්නේද? ඔන්න බලන්නකෝ. සැලසුම් නිසි පරිදි ක්‍රියාත්මක වන්නේද කියලා බලන්නට එයාලට අවශ්‍ය වෙනවා තොරතුරු. අවශ්‍ය තොරතුරු. ඊළඟට අනාගත වර්ධනය සඳහා ගත යුතු තීරණ මොනවාද කියලා බලන්න. අනාගතයේ සඳහා ගත යුතු තීරණ. අනාගතය සඳහා ගත යුතු තීරණ. ගත යුතු තීරණ. හරි. දැන් මං ළමයි මොකක් ලිව්වද? දෙපාර්ශවයක් ගැන ලිව්වා. ඔයාට පුළුවන් දැන් මේ වගුව ඔයා කැමති සංඛ්‍යාවක් 10ක් 20ක් 100ක් ඔයා කැමති සංඛ්‍යාවකට මේ වගුව තනියෙන් පුරවන්න. ඇල්මක් ඇති පාර්ශව අඩුම තරමේ ඔය ලිස්ට් එකේ ඉන්න පාර්ශව ටිකවත් අපි දෙපැත්තට බෙදමු. මොනවටද අවශ්‍ය වෙන්නේ? ඔයා ආදේශ වෙන්න පුතේ. ඔයා ආදේශ වෙන්න සේවකයෙක්. ඔයා ආයතනයේ වැඩට යනවා. ඔයා දැන් සේවකයෙක් වෙනවා. ඔයා සේවකයෙක් වුණාම ඔයාට මොනවද අවශ්‍ය වෙන්නේ? ඔයාට මොනවද දැනෙන්න ඕනේ? මේ ව්‍යාපාරේ තොරතුරු ඕන වෙන්නේ ඇයි ඔයාට? මොනවටද ඔයාට මේ තොරතුරු අවශ්‍ය වෙන්නේ? තොරතුරු ඇයි අවශ්‍ය වෙන්නේ? මොකෝ දවල්ට බත් එකේ එක ව්‍යංජනයයි තියෙන්නේ. ඉතුරු ව්‍යංජනය වෙනුවට දාගෙන ඛණ්ඩ තොරතුරු අවශ්‍ය වෙන්නේ නැහැ නේ. තේරුණානේ? එන ඒවා ගණ්ඩ පඩි හම්බ වෙයිද කියලා බලන්න එහෙම තොරතුරු ඕන වෙනවා. තේරුණේ? ඛණ්ඩ තොරතුරු ඕනේ නැති වුණාට. එහෙනම් අන්න ඒ වගේ හිතලා ලියන්න පුතේ. ගුරුවරයාව මට පුළුවන්ද කියලා බලන්න පන්ති එන්න එපා. මහන්සියෙන් තනියෙන් ඉගෙන ගන්න ඕනේ කියන චින්තනය තුල පන්තියට එන්න. මේ ටික අපි වාට නිබන්ධන ගෙදරට ලැබෙද්දී වල තියෙනවා. හැබැයි දැන් ඔයා ලියන්න. ලියලා මට දාන්න අඩුපාඩු වැරදි තිබ්බොත් මං කියන්නම් මේවා වැරදි මේ තැන් වල වැරදි තියෙනවා කියලා. තේරුණාද පුතේ? ඒ හින්දා ඔන්න ඔය ටික ලියන්න. හොඳේ පුතේ. අපි 9:05 9 කාලට පටන් ගමු පුතේ. වතුර එකක් එහෙම බීලා එන්න 9 කාලට පටන් ගමු. හරි. අපි කතා කරන මාතෘකාව තමා පුතේ මොකක්ද දැන් කතා කර හිටියේ? යාම දායිසරයක් අපි කතා කරන්නේ දැන්. නෑ. දැන් කතා කරන්නේ ගිනුම් කරන පරිසරය. මාතෘකාව ලියා ගන්න. ගිනුම් කරන පරිසරය. ගිනුම් කරන පරිසරය ගැන කතා කරන්නේ. ගිනුම් කරණය ගැන ළමයි දැන් ටිකක් දන්නවා. මහා ගොඩක් නෙමේ. ඩිංගිත්තක් දන්නවා. මොකද්ද ගිනුම් කරණය කියන්නේ? තොරතුරු ලබා දෙන පද්ධතියක්. උනන්දුවක් දක්වන අයන්ට තීරණ ගන්න තොරතුරු ලබා දෙන පද්ධතියකට කියනවා මොකක් කියලාද? ගිනුම් කරණය. මොකක් කියනවද? ගිනුම් කරණය. එහෙනම් ගිනුම් කරණය ගැන යම් අවබෝධයක් දැන් ශිෂ්‍යයන්ට තියෙනවා. ගිනුම් කරණය ගැන. එයාට එකතු වෙනවා මොකක්ද? පරිසරය. දැන් මේ පරිසරය කියන වචනේ ඔයගොල්ලෝ O level පන්තියේදී ඉගෙන ගත්තා. සමාජ අධ්‍යයනයේදී විද්‍යාවේදී පොඩි පන්තිවලදී
නේ සෞඛ්‍යයේදී මේ හැමතැනම පරිසරය ඉගෙන ගත්තා. දැන් මං ඔයාගේ ගෙදර පරිසරය අඳින්න යන්නේ. මේ බලන්න. ඔන්න බලන්න. හොඳට බලා ගන්න. ඕන් ඔයාගේ පවුලේ පරිසරය ඇඳලා. මේ තියෙන්නේ මොකක්ද? ඔයාගේ පවුල. ගෙදර. ගෙදර පරිසරය ඇඳමන්ද. මොකක්ද ඇන්දේ මේ? ගෙදර පරිසරය. දැන් මේ පරිසරයෙන් එළියේද ඔයා ඉන්නේ ඇතුලේද ඔයා ඉන්නේ? ඔයා කල්පනා කරන්න මම මේ ඇන්දේ ඔයගලගේ ගෙදර පරිසරය. තාම පරිසරය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. හැබැයි මම මේ පරිසරය ඇඳා. මේ තියෙන ඔයාගේ ගෙදර පරිසරය. රවුමක් විදිහට ඇන්දේ. ඔයාගේ ගෙදර පරිසරේ රවුමක්. දැන් ළමයි ඔයාගේ පරිසරයේ කොයිබද තියෙන්නේ මේකේ? ඔයා මේ රවුමේ කොහෙද ඉන්නේ? ඇතුලේද එළියේද ඉන්නේ? ඔයා මේ පරිසරේ පවුලේ පරිසරයේ කොහෙද ඉන්නේ? ඔයා මේකේ ඇතුලේ ඉන්නේ. පවුලේ පිට යන්නේ ඔයා මේ ඔයාගේ පරිසරයේ මේකේ ඇතුලේ ඉන්නේ මේ. ඔයා මේකේ ඇතුලේ ඉන්නේ. මේ ඉන්නේ ඔයා. මෙයා තමයි ඔයා. මේ තමයි ඔයා. කවුද? මේ ඉන්නේ ඔයා. මේ ඉන්නේ කවුද? පවුල. පවුල කිව්වේ වාගේ ගෙදර කස්ටිය. තේරුණාද? මේ තියෙන්නේ ගෙදර පරිසරේ, මේ තියෙන්නේ වාගේ පරිසරේ. ඔයාගේ පරිසරේ, මල්ලිගේ පරිසරේ, නංගිගේ පරිසරේ, අයියාගේ පරිසරේ, අක්කගේ පරිසරේ, තාත්තගේ පරිසරේ, අම්මගේ පරිසරේ, තවත් ඉන්නවා තව අර ගෙවල් වල ආච්චිගේ පරිසරේ, සීයාගේ පරිසරේ, මේ ඔක්කොම පරිසර මේක ඇතුලේ තමයි තියෙන්නේ. මේ පරිසර එකට එකට හැපි තියෙනවා මේ පරිසර ටිකල. තේරුණානේ? හැපි මේ පරිසර ටික තියෙනවා. මේ එළියේ ඉන්න ලොකු පරිසරයක්. එළියේ ඉන්න ලොකු පරිසරයක්. එළියේ ඉන්න ලොකු පරිසරයක්. මේ තියෙන්නේ එළියේ ඉන්න පරිසරය. මේ එළියේ ඉන්න පරිසරය අපේ එක ඇතුලෙන් යනවා. මේ වාට පේනවාද? එළියේ ඉන්න පරිසරය අපේ එක ඇතුලෙන් යනවා. ඔයාට මතකයි කුලක පාඩම. ඡේදනය. මොනවා වෙනවද? ඡේදනය වෙනවා. ළමයි පවුලේ පරිසරයත් එක්ක ඔයාගේ පරිසරයේ පූර්ණ ඡේදනයක්. සම්පූර්ණයෙන් දෙන්න ඇතුලේ ඉන්නේ. ළමයි මං ඇඳලා තිනවා මොන පරිසරයේද? බාහිර පරිසරය. මෙන්න මේ බාහිර පරිසරයක්. ලොකුම ලොකුයි. එයා මෙන්න මෙහෙම යද්දී අපේ ව්‍යාපාරය ඇතුලෙන් යනවා කොටසක් මේ. අපේ ව්‍යාපාරය අපේ පවුල ඇතුලෙන් යනවා. මේ පරිසරයේ කවුද ඉන්නේ? මේ පරිසරයේ කවුද ඉන්නේ? මේ පරිසරයේ කවුද ඉන්නේ? මේ පරිසරයේ කවුද ඉන්නේ ළමයි? මේ පරිසරයේ කවුද ඉන්නේ? අපි බලමු මේ පරිසරයේ ඉන්නේ කවුද කියලා. මෙන්න මේ ලොකු පරිසරයේ මේ දවස්වල මොකද්ද? මාර ආර්ථික ප්‍රශ්න. මොනවද? ආර්ථික ප්‍රශ්න. කොහෙද? රටේ ප්‍රශ්න. අපේ ප්‍රශ්න වෙන්න පටන් අරගෙන. ළමයි මේ බලන්න රටේ තියෙනවා මොනවද? ආර්ථික ඒකත් එක්ක බැඳිලා තියෙන්නේ අනිත් එක්කින එල්ලිලා ඉන්නේ. දේශපාලන ප්‍රශ්න තියෙනවා මේ දවස්. ආර්ථික හා දේශපාලන. ඒවා අපේ ගෙවල් උඩිනුත් යනවද? අපේ පවුලේ උඩිනුත් යනවද? යන වෙලාවල් තියෙනවා. හැම වෙලේම යනවද? බොහෝ වෙලේට යනවා. ඊළඟට ළමයි මොකක්ද?
නෛතික පරිසරය මේ දවස්වල හොඳට මතක තියාගන්න. සංසරණය කළා හවුනොත් එහෙ මෙහෙ කුදලාගෙන යනවා. නෛතික සාධක. දැක්කද? මේ නෛතික සාධක අපේ පවුලට බලපාන හින්දා ගෙයින් එළියට බහින්නේ හොරෙන් බලලා කවුරුත් නැත්තම් පාට දුවන් ගෙන් ආයි දුවන් එනවා. නෛතික පරිසරය. තේරුණානේ? ඊට පස්සේ සමාජයේ හා සංස්කෘතිය ගෙවල් පැත්තේ මිනිස්සුන්ගේ සමාජ හා සංස්කෘතිය අල්ලපු ගෙදර අල්ලපු ගෙදර හිටි ගමන් ග්‍රහලෝකාගාරය වෙනවා. සමාජ හා සංස්කෘතිය. සමාජ හා සංස්කෘතිය. නේ ළමයි පොය දවසට පන්සල් යන්න ඕනේ සංස්කෘතිය අපේ. සංස්කෘතිය. තව මොනවද ළමයි? දැන් ඔයාට මොනව කරන්න පුළුවන්ද? සමහරු ගෙදර ඉඳගෙන ළමයි කැටයන් කපනවා. සමහරු එක එක ඒවා හදනවා. මල් වවනවා. තේරුණාද? එක එක දේවල් කරනවා. ඇයි ශිල්පීය දැනුම තියෙනවා අපිට. ශිල්පීය දැනුම. නේ පොල් කටු වලින් ඉබ්බෙක් හදලා මොකද කරන්නේ? අල්ලපු ගෙදරට පෙන්නනවා. එතකොට අල්ලපු ගෙදර කට්ටිය පොල් කටු වලින් ගෙම්බෙක් හදලා ඔයගලන්ට පෙන්නනවා. ඔයගලන්ගේ හැකියාව. ශිල්පීන්. එතකොට වෘත්තීන් ඉන්නවා මේක ASCII. වෘත්තිමීන්. අන්න වෘත්තීන් හා ශිල්පීන්ගේ වැඩ කටයුතු මේ දවස්වල දකිනවා. වෘත්තීන් දැකලා ඇතිනේ වෘත්තීන් වෛද්‍ය වෘත්තීන් එහෙම මේ දවස්වල. ඔයගොල්ලෝ කියනවා භයානක තත්ත්වයක් ඉදිරියේ තියෙන යන්ට එපා ගෙදරින් එළියට. අන්නේ වෘත්තීන් එක එක ලෙඩ දානවා මේ දවස්වල. වෘත්තී හා ශිල්පීය සාධක මේ දවස්වල බලපාන. ඒක අපි දැන් මේ ඔන්ලයින් පන්ති කරනවා. මොකක්ද ඒක පුතේ? ඒකට තමයි කියන්නේ තාක්ෂණය. තාක්ෂණය. ඒකට කියනවා තාක්ෂණය. බලන්නකො මේ පරිසරේ අපේ පවුලේ ඉන්නවා මේ අපේ පවුලේ පරිසරය. මේ ඔයාගේ පරිසරය. මේ එළියේ පරිසරය. ආර්ථික හා දේශපාලන ප්‍රශ්න තියෙනවා එළියේ. නෛතික ප්‍රශ්න තියෙනවා. සමාජ හා සංස්කෘතික ප්‍රශ්න තියෙනවා. වෘත්තීය හා ශිල්පීය දේවල් තියෙනවා. තාක්ෂණික ප්‍රශ්න තියෙනවා. එව්වා ඔයාගේ පවුලටත් බලපානවා බලපාද්දී ඔයාටත් බලපානවා. බලන්නකො මේ ඔයාගේ පවුලට බලපාන ඒවා ඔක්කොම ඔයාට බලපානවද? ඔව් හත් දෙයියනේ. එහෙම වෙනවා. තේරුණානේ? ඔයාගේ පවුලටත් බලපාන. මේ හැබැයි තාම ඔයා දන්නේ නැහැනේ පරිසරය කියන්නේ මොකක්ද කියලා. මේ ඔයාගේ පවුලේ වැඩ, මේ ඔයාගේ වැඩ, මේ ලෝකයාගේ වැඩ. කොහොමද? පවුලේ වැඩ, ඔයාගේ වැඩ, ලෝකයාගේ වැඩ. ඒත් තාම ඔයා පරිසරය කියන්නේ කියහද කියලා දන්නේ නැහැ. මොකක්ද පරිසරය කියන්නේ? අපි සජීවී පන්තියක නම් ළමයි අහනවා නැගිටලා පුතේ පරිසරය කියන්නේ මොකක්ද කියලා කියන්න. ආන් එහෙම කිව්වහම දෙනවා ළමයි මාර උත්තර. හොඳේ. පරිසරය ගැන එක එක පරිසරාත්මක චින්තනයෙන් කතා කරනවා. අපිට දැන් මේවා අහන්න විදිහක් නැහැනේ. සර්ට තමයි ඔක්කොම කියන්න වෙලා තියෙන්නේ. පරිසරය කියන්නේ මොකක්ද කියලා අද හරියටම ඉගෙන ගන්න. හරියට. පරිසරය කියන්නේ සාධකවල එකතුවක්. මොකක්ද? සාධකවල එකතුවක්. මොකක්ද? සාධකවල එකතුවක්. මොන සාධකද? බලපෑම් කළ හැකි සාධක. බලපෑම් කළ හැකි සාධක වල එකතුවක්. එකතුවකට අපි කියනවා පරිසරයක්. පරිසරය ලියලා තියාගන්න ඔය තියෙන පරිසරය බලපෑම් කළ හැකි සාධකවල එකතුවක්. එහෙනම් මේ පවුලේ තියෙන පවුලේ මොනවද? පවුලේ ක්‍රියාකාරීත්වයට බලපෑම් කළ හැකි සාධකවල එකතුවක් පවුල් පරිසරය. අද හරියටම ඉගෙන ගත්තා.
ඔගලන්ගේ පවුල් පරිසරය කියනවා. අරගොල්ලන්ගේ පවුල් පරිසරය කියනවා පරිසරය කියලා කියනවා තේරුමක් නම් මෙලෝ හත් දෙයියනේ දන්නේ නැහැ. අද දන්නවා පවුල් පරිසරයක් කියන්නේ මොකද්ද? පවුල තුල පවුලේ කට්ටියට බලපෑම් කළ හැකි සාධකවල එකතුවක්. 100ට කෙනිත්තුවාම පවුල් බලපෑම් කළ හැකි සාධකයක්. සිය ජාතිය අමතා කතා කරනවා. ඊට පස්සේ තාත්තට කේන්තිය. තාත්තට කේන්ති ගිහින් අම්මට බහිනවා. අම්මට කේන්ති ගියාම ඔයාට ගහනවා. කොහොමද වැඩේ ළමයි? ආන්න බලපෑම් කළ හැකි සාධකවල එකතුවක්. ඊට පස්සේ ඔගලන් ගෙදර ළමයි මොකද කරන්නේ? ඉතාමත්ම ලොකු සද්දෙන් කියනවා. අරයා මෙයාට කියනවා, මෙයා යාට කියනවා, යා මෙයාට කියා ගන්නවා. දැන් අල්ලපු ගෙවල් වල අය කට වහගෙන බලන් ඉන්නවා. ඇයි ඒ? ඊට පස්සේ කවුරු හරි අහලා අහනවා කොහමද? අරගොල්ලන් ගෙදර අප්පච්චි බලන්න එපා පවුලේ කට්ටිය ඉස්තැනක්. අන්න ඔයාගේ මොකද්ද? පෙඩිග්‍රී එක කියනවා. නේ පෙඩිග්‍රී කියන්නේ ඉංග්‍රීසියෙන් ළමයි ඔක අපේ අයට කියන්න බැරි හින්දා මොකද්ද කියන්නේ? පැටිකිරිය. අන්නේ පැටිකිරිය කියනවා. මොකක්ද? පැටිකිරිය කියනවා. ඔයාගේ පවුල් පරිසරය ගැන පවුලේ සාධක ගැන කියනවා. මෙහෙම කියනවා. ඔය පවුල නම් ගණ්ඩ දෙයක් නැහැ. චි එහෙම කතා කියනවා සර්ලා. ඔය පවුල නම් ගණ්ඩ දෙයක් නැහැ. හැබැයි ඔය ගෙදර ඔය ඉගෙන ගන්න ළමයා ඉන්නවනේ 2023 A level කරන ළමයා. 1000කින් හොයාගන්න බැරි රත්තරන් ළමයා. බලන්නකො ළමයි. පවුල් පරිසරය තුල ඔයාගේ පරිසරය ගැන විග්‍රහ කරනවා. ඔය පවුලේ කට්ටිය නම් ගණ්ඩ දෙයක් නැහැ. හැබැයි මේ සැරේ ඔය 2023 විභාගය කරන ළමයා පෙර ආපු රත්තරන් වගේ හිස්තැන. අන්න ඔයා ගැන විස්තර කරනවා. ඔය මිනිස්සුන්ට ඔහොම වුණේ ඔය මිනිස්සු මේ පැත්තේ නෙමේනේ කලින් හැදිලා තිබුණේ. ස්තැනක්. අන්න එහෙනේ ජීවත් වුනේ. එහෙ තිබ්බ ආර්ථික හා දේශපාලන වටපිටාව, නෛතික වටපිටාව, සමාජ හා සංස්කෘතිය, වෘත්තීන් හා ශිල්පීන්ගේ වටපිටාව, තාක්ෂණය ඒව නිසා තමයි ඔය පවුල ඔහොම වෙලා තියෙන්නේ. හැබැයි මේ දරුවාට ඒවල බලපෑමක් තිබුණේ නැද්ද? අපෝ තියෙනවා. නමුත් ඒ දරුවා ඒ බලපෑම තුල හොඳට ඉන්නවා. ඕන් අපි සමාජය තුල පරිසරය ගැන කතා කරනවා. ඉතින් හත් දියණි ඕකම නේද මේ අපි කතා කරන්න යන්නේ ගිනුම් කරන පරිසරය කිය. මොකක්ද පරිසරය කිව්වේ? බලපෑම් කළ හැකි සාධකවල එකතුවක් පරිසරය. මතක තියාගන්න මේ නිර්වචන. තේරුණානේ? බලපෑම් කළ හැකි සාධකවල එකතුවක්. පුතේ ගිනුම් කරණයට බලපෑම් කළ හැකි සාධකවල එකතුවකට අපි කියනවා මොකක්ද? ගිනුම් කරන පරිසරය. එහෙනම් ගිනුම් කරනට මොකක්ද? ගිනුම් කරන සාධකවල එකතුවක්. මොකද්ද? ගිනුම් කරණයට බලපෑම් කළ හැකි සාධකවල එකතුවකට අපි කියනවා ගිනුම් කරන පරිසරයක්. ගිනුම් කරන පද්ධතියට බලපෑම් කළ හැකි සාධකවල එකතුවක්. එහෙනම් මේ ලොකු රවුම දැන් මං නම් කරන්නද අපේ පාඩමට අදාළ. පවුලෙන් එළියට ඇවිල්ලා මේ තියෙන්නේ මොකක්ද? ව්‍යාපාරික පරිසරය. ව්‍යාපාරයේ පරිසරය ලොකුයි. ඒ පරිසරය ඇතුලේ ඉන්න අපි ඒ පරිසරය ඇතුලේ මේ ඉන්නේ කවුද පුතේ? ගිනුම් කරන පරිසරය. ගිනුම් කරන පරිසරය. එතකොට මේ ඉන්නේ කවුද? මේ ඉන්නේ කවුද? මේ ඉන්නේ ගිනුම් කරන පරිසරය. මේ ඉන්නේ කවුද? ව්‍යාපාරික පරිසරය. එතකොට මේ ඉන්නේ කවුද? මේ ඉන්නේ අපෙන් එළියෙන් ඉන්න අය. එහෙනම් අපි දැන් මේ කතා කරන්නේ මොකක්ද? මේ එළියේ ඉන්න අයයි ගිනුම් කරන පරිසරයයි ඡේදනය වෙන තැන තමයි අපි මෙන්න මේ මාතෘකාවෙන් කතා කරන්නේ. මෙන්න මේ ඡේදනය තමයි අපි කතා කරන්නේ අද. තේරුණාද පුතේ? මෙන්න මේ ඡේදනය. ඒ කියන්නේ ගිනුම් ව්‍යාපාරික පරිසරයෙන් සම්පූර්ණයෙන් ඡේදනය වූ ගිනුම් කරන පරිසරය මෙන්න මේ බාහිර පරිසර සාධක වලින් ඡේදනය වෙන තැන තමයි අද අපි කතා කරන්නේ.
හොඳට මතක තියාගන්න මේ පාඩම් ළමයි ඉගෙන තියාගන්න ලස්සන සටහන් අඳින්න. ඔයාලට පේනවනේ සර්වාට ඇඳලා පෙන්වන සටහන්. ඒතර මේ සටහනම ඇඳගත්තත් කමක් නැහැ. ඊට පස්සේ ඔයාට හිතිච්ච චින්තනය, ඔයාට දැනිච්ච විදිහ, ඔයාට හැඟිච්ච විදිහ, ඔයාට ආපු සිතුම් පැතුම් මේක උගන්වද්දි අන්න ඒ චින්තනය තුල ඔයා මොනවා කරන්න ඕනේද මගේ පුතේ? ඔයාට ආවෙනික ලස්සන සටහනක් අඳින්න. දැන් මොකද්ද? ව්‍යාපාරයට බලපෑම් කළ හැකි සාධකවල එකතුව ව්‍යාපාරික පරිසරයයි. මේ බලන්නකෝ ඔයාට ඕන පරිසරයක් නිර්වචනය කරන්න පුළුවන්. ආර්ථික හා දේශපාලන පරිසරය කියන්නේ මොකක්ද? ආර්ථික හා පරිසරයට ආර්ථික හා දේශපාලනයට බලපෑම් කළ හැකි සාධකවල එකතුවයි. මේ බලන්න නෛතික පරිසරය කියන්නේ මොකක්ද? දැන් මේ හැම එකටම මම පයන් අගට එකතු කරගෙන යනවා පරිසරය. නෛතික පරිසරය කියන්නේ මොකක්ද? නෛතික සාධක මොකද්ද? නෛතිකත්වයට බලපෑම් කළ හැකි සාධකවල එකතුවයි. නෛතික පැත්තට බලපෑම් කළ හැකි සාධකවල එකතුවයි. ඒතර මොකද්ද මේ සමාජ හා සංස්කෘතික? සමාජ හා සංස්කෘතික සාධකවල එකතුවයි. මොකද්ද වෘත්ති හා ශිල්පීය පරිසරය? වෘත්ති හා ශිල්පීය සාධකවල එකතුවයි. තාක්ෂණය කියන්නේ තාක්ෂණික සාධකවල එකතුවයි. අන්නේ හැම සාධකවලම එකතුව ගිණුම්කරණයට බලපාන චුට්ට විතරයි අපි ඉගෙන ගන්න. අපිට වැඩක් නැහැ මේ ලොකු ඒවා. දැන් දේශපාලන හා ආර්ථික පරිසරයේ ගිණුම්කරණයට අමතරව කෘෂිකර්මයටත් බලපානවනේ. ඒව ඉගෙන ගන්නට යන්නේ අපි. තේරුණාද? අපි ඒව ඉගෙන ගන්නට යන්නේ. අපි ඉගෙන ගන්නේ මෙන්න මේ පරිසරයේ අපිට බලපාන චුට්ට. අපිට බලපාන චුට්ට. තේරුණාද පුතේ? එහෙනම් අපි පරිසරය කියලා ඉගෙන ගන්නේ මොකද්ද? පරිසරයක් කියන්නේ මොකද්ද? බලපෑම් කළ හැකි සාධකවල එකතුවක්. දැන් ඔයා මොන හරි වැඩක් කර කර ඉද්දි කනට ඇවිල්ලා කවුරු හූ තියලා යනවා. අන්න ඔයාට බලපෑමක් වුණා. එහෙනම් ඒක ඔයාගේ පරිසරයේ සාධකයක් ඒ සිද්ධිය. ඔයාට බලපෑම් කරන්න පුළුවන් හැකි සාධකවල එකතුවක් ඔයාගේ පරිසරය. එනම් ගිණුම්කරණයට බලපෑම් කළ හැකි සාධකවල එකතුවක් අපි කියනවා ගිණුම් කරන පරිසරය. එහෙනම් ගිණුම්කරණයට බලපෑම් කළ හැකි ආර්ථික හා දේශපාලන සාධක වල එකතුවක් අපි කියනවා දේශපාලන පරිසරය. හරි ලේසි පරිසර හදාගන්න හැටි ඈ. බලන්න ගිණුම්කරණයට බලපෑම් කළ හැකි නෛතික සාධකවල එකතුවක් නෛතික පරිසරය. ගිණුම්කරණයට බලපෑම් කළ හැකි සමාජ හා සංස්කෘතික සාධකවල එකතුවක් මොකක්ද? සමාජ හා සංස්කෘතික පරිසරය. ගිණුම්කරණයට බලපෑම් කළ හැකි වෘත්තීය හා ශිල්පීය සාධකවල එකතුවක් වෘත්තීය හා ශිල්පීය පරිසරය. ගිණුම්කරණයට බලපෑම් කළ හැකි තාක්ෂණික සාධකවල එකතුවක් ගිණුම්කරණය අපි හඳුන්වනවා තාක්ෂණික පරිසරය. ඕන පරිසරයක් දැන් නිර්වචනය කරන්න පුළුවන් පටස් ගාලා ළමයි. මේක මතක තියාගත්තා නම්. හොඳේ. කටපාඩම් කරන්න දෙයක් නැහැ අර පරිසරය මේ පරිසරය කියලා. පරිසරය ඉගෙන ගත්තට මෙච්චර දවස් කටපාඩම් කළානේ. පාට මේ සැරේ කටපාඩම් කරන්න ඕනේ නැහැ. පරිසරය මෙහෙම කරද්දී ඔයාට කියන්න පුළුවන්. මොකද්ද පරිසරය කියන්නේ? මොකද පරිසරය කියන්නේ? බලපෑම් කළ හැකි සාධකවල එකතුවක්. ගිණුම්කරණය තුළ ආර්ථික හා දේශපාලන පරිසරය කියන්නේ ගිණුම්කරණයට බලපෑම් කළ හැකි ආර්ථික හා දේශපාලන සාධකවල එකතුවක්. බුග්ගාල කියන්න පුළුවන්. නෛතික පරිසරය කියන්නේ ගිණුම්කරණයට බලපෑම් කළ හැකි නෛතික සාධකවල එකතුවක්. සමාජ හා සංස්කෘතික පරිසරය කියන්නේ ගිණුම්කරණයට බලපෑම් කළ හැකි සමාජ හා සංස්කෘතික සාධකවල එකතුවක්. වෘත්තීය හා ශිල්පීය පරිසරය කියන්නේ ගිණුම්කරණයට බලපෑම් කළ හැකි වෘත්තීය හා ශිල්පීය සාධකවල එකතුවක්. තාක්ෂණික පරිසරය කියන්නේ ගිණුම්කරණයට බලපෑම් කළ හැකි තාක්ෂණික සාධකවල එකතුවක්. බලන්න ඔයාට ඕන පරිසරයක්. ඔයාට කියනවා 100ගේ පරිසරය. මොකද්ද? ගිණුම්කරණයට බලපෑම් කළ හැකි 100ගේ සාධකවල එකතුවක්. ඔයාට නමක් දුන්නොත් පරිසරයට නිර්වචනයක් දෙන්න පුළුවන්. ඒ ගාහන්ට ඔයා ගිනු ඉහළට යන්න ඕන අපිත් එක්ක ඉගෙන ගන්න. එහෙන් කියද්දි මෙහෙන් නිර්වචනය කියන්න පුළුවන් වෙන්න. තේරුණාද? අද ඉඳලා පරිසරයක් හරියටම කියන්න මොකක්ද? බලපෑම් කළ හැකි සාධකවල එකතුවකට කියනවා පරිසරයක්.
එහෙනම් පුතේ ස්වභාව ධර්මයට බලපෑම් කළ හැකි සාධකවල එකතුවක් අපි කියනවා ස්වභාවික පරිසරයක් කියලා. තේරුණාද? නාගරික සාධකවල එකතුවක් අපි නාගරික පරිසරයක් කියලා කියනවා. තේරුණාද? ග්‍රාමීය සාධකවල එකතුවක් අපි මොනා කරනවද? ග්‍රාමීය පරිසරයක් හැටියට ගන්නවා. අන්නේ ග්‍රාමීය පරිසරය ගිණුම් කරන්නේට බලපෑමක් ඇති කරනවා ගිණුම් කරන්නේ ග්‍රාමීය පරිසරය. ඒ නාගරික පරිසරයේ ගිණුම් කරන්නේට බලපෑමක් කරනවා නම් ගිණුම් කරන්නේ නාගරික පරිසරය. එහෙනම් අපි මේ මුළු දේශපාලන හා ආර්ථික පරිසරයම කතා කරන්නේ නැහැ. අපි කතා කරන්නේ ගිණුම් කරන මේ ගිණුම් කරන ආර්ථික හා දේශපාලන පරිසරය. ගිණුම් කරන නෛතික පරිසරය. ගිණුම් කරන සමාජ හා සංස්කෘතික පරිසරය. ගිණුම් කරන වෘත්තීය හා ශිල්පීය පරිසරය. ගිණුම් කරන තාක්ෂණික පරිසරය. දැන් ගිණුම් කරන ආර්ථික හා දේශපාලන පරිසරය වට නිර්වචනය කරන්න පුළුවන් කොහොමද? ගිණුම් කරන්නට බලපෑම් කළ හැකි සාධකවල එකතුවක් ගිණුම් කරන්නට බලපෑම් කළ හැකි ආර්ථික හා දේශපාලන සාධකවල එකතුවක් ආර්ථික හා ගිණුම් කරන්නේ ආර්ථික හා දේශපාලන පරිසරය වෙනවා. ගිණුම් කරන්නේ නෛතික පරිසරය වෙන්නේ මොකක්ද? ගිණුම් කරන්නට බලපෑම් කළ හැකි නෛතික සාධකවල එකතුවක්. දැන් ඔබට පැහැදිලිද? මොකක්ද ඔබට පැහැදිලි? ඔයාට ඕන පරිසරයක් නිර්වචනය කරන්න පුළුවන්නේ. ඔයා දක්ෂ දරුවෙක් බවට පත් වුණා. ඔයාට දැන් පිග්ගාල නිර්වචනය කරන්න පුළුවන්. කෝක් මාත් එක නිර්වචනය කරමු. ගිණුම් කරන ආර්ථික හා දේශපාලන පරිසරය. ඔබ ගමන් ලියනවා කොහොමද? ගිණුම් කරන්නට බලපෑම් කළ හැකි ආර්ථික හා දේශපාලන සාධකවල එකතුවක්. පිග්ගාල පුළුවන් ලියන්න. මොකක්ද නෛතික පරිසරය කියන්නේ? හරි ෂෝක්. මේ බලන්න හරි ෂෝක් ගේම් එකක් වගේ. මොකද්ද? ගිණුම් කරන්නට බලපෑම් කළ හැකි නෛතික සාධකවල එකතුවක් නෛතික පරිසරය. හරි. පුතේ දැන් ආර්ථික පරිසරය වාට ආර්ථික විද්‍යාව උගන්වනවා. වාගේ ආර්ථික පරිසරය. මොකක්ද ආර්ථික විද්‍යාව උගන්වන්නේ? මෙච්චර හුණු බිකක් විතර එකක් තියෙනවා. ඒකෙන් මෙන්න මෙච්චර විතර අවශ්‍යතා ටිකක් ඉටු කරගන්න පොර කන මස් කට්ටකට පොර කන බල්ලෝ ගැන උගන්වන මොනවද? ආර්ථිකය. මස් කට්ට සීමිතයි හින්දා බල්ලෝ පොර කනවා. එතකොට මොකද්ද පොර කෑම නිසා ප්‍රශ්න ඇති වෙනවා. මේ පොර කන එකේ ප්‍රශ්න විසඳන්නේ කොහොමද කියලා එක එක්කිනා එකිනෙකට වෙනස් විදිහට ප්‍රශ්න විසඳන්නේ. මොකක්ද ඒක? බල්ලන්ට ගලක් කරන් ගහලා එළවනවා දූපිය බල්ලෝ කියලා. එයා ඒ ප්‍රශ්න විසඳන විදිය. අනිත් එක්කිනා මොකද කරන්නේ? මස් කටු ගොඩක් ගෙනල්ලා බල්ලන්ට දානවා. උන් ඒක කාලා ආයිසරයක් ළමයි එක කට්ටකට මරා ගන්නවා. ඒ කියන්නේ මේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඒ කියන්නේ හිඟකම. ඒ කියන්නේ මොකද්ද? හිඟකම. ආර්ථිකයේ තියෙන දැවැන්තම ප්‍රශ්නේ හිඟකම. හිඟකම කියන්නේ දුප්පත්කමද? අපෝ නෑ. දුප්පත්කම නැති කරන්න පුළුවන්. දුප්පත් කෙනෙකුට සල්ලි ටිකක් දීලා ජොබ් එකක් දීලා දුප්පත්කම නැති කරන්න පුළුවන් දරිද්‍රතාවය. හිඟකම නැති කරන්න බෑ. හිඟකම නැති කරන්න බෑ. පුළුවන් ද හිඟකම නැති කරන්න? බෑ. ඇයි ළමයි? ඔයාට තියෙන්නෙත් පැය 24යි මට තියෙන්නෙත් පැය 24යි රට පාලනය කරන උන්දලාට තියෙන්නෙත් පැය 24යි. එහෙනම් අපේ අවශ්‍යතා කොච්චර තිබුණත් මේ පැය 24 ඇතුළත කරන්න පුළුවන්. අපිට ඕන පැය 25ක් කරගන්න පුළුවන් දවසක්. බෑ. සීමිතයි. දැක්කද? එහෙනම් දේශ ආර්ථික පරිසරය තුල තියෙන්නේ මොකක්ද? හිඟකම. හිඟකම නිසා ඇතිවන ගැටලු. දේශපාලන පරිසරය තුල තියෙන්නේ මොනවද? හිඟකම නිසා ඇතිවන ප්‍රශ්න. බලය රැක ගැනීම පිළිබඳ. බලයට තියෙන මෙහෙයුම. බලය බෙදාගන්නේ කොහොමද? බලය ආරක්ෂා කරගන්නේ කොහොමද? බලය රැකගන්නේ කොහොමද? බලය අල්ලගන්නේ කොහොමද? බල තෘෂ්ණාව පිළිබඳ ප්‍රශ්න මේක ඇතුලේ තියෙනවා. තේරුණානේ? එතකොට ඒ දේශපාලන පරිසරය තුළ මේ ආර්ථිකයේ හිඟකම සඳහා මේ සම්පත් බෙදලා තමන්ගේ බලය ඊළඟ වතාවෙත් තර කරගන්නේ කොහොමද කියන ප්‍රශ්නයි දේශපාලන පරිසරයේ තියෙන. එතකොට ඒ සාධක අපිට ඇවිල්ලා ඇඟිලි ගහද්දි අපි කියනවා ගිණුම් කරන්නේ දේශපාලන පරිසරය කියලා. එතකොට ළමයි ආර්ථික විද්‍යාව ගැන ඔබ හොඳට දන්නවා. නමුත් ඔබ දේශපාලන විද්‍යාව ඉගෙන ගන්නේ නැහැ. නිකන් ඉන්න වෙලේට ඉගෙන ගන්න. තේරුණානේ? දේශපාලන විද්‍යාව නිකන් ඉන්න වෙලේට ඉගෙන ගන්න. සියලුම සත්‍යෝ දේශපාලන සත්‍යයක්. එහින්දා මොකද කරන්නේ ඉගෙන ගන්න. නෛතික පරිසරය. මොනවද මේ නීති කියලා කියන්නේ?
ඇයි මේ නීති මොනවද නෛතික කියලා කියන්නේ? ළමයි නීති සම්පාදනය කරන ලංකාවේ නීති සම්පාදනය වෙන ආකාර තුනක් තියෙනවා. එකක් තමයි මොකක්ද? පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය වෙනවා. ඊට අමතරව ශ්‍රේෂ්ඨාධිකරණයේ තුල පූර්ව ගත්ත නඩු තීන්දුව මත ඊළඟට ගන්නා තීරණ නීති සම්පාදනය වෙනවා. ඊළඟට පළාත් සභාවල ප්‍රඥප්තිවල නීති සම්පාදනය වෙනවා. මෙන්න මේ ආකාර තුනට මොනවා වෙනවද? නීති සම්පාදනය වෙනවා. තේරුණාද? ඔන්න ඕක තමයි. ඔන්න ඔය නීති වලින් යම් යම් සීමා පනවන. මේ දවස්වල ළමයි සීමා පනවලා තියෙනවා අපිට. අන්න ඒ වගේ සීමා පනවනවා. අල්ලපු ගෙදර එක්කිනාට ගඩොල් භාගයකින් ගහන්න බෑ නෛතික සාධක මත. තේරුණානේ? නීතිය ප්‍රධාන වශයෙන් අපි දෙකකට බෙදා ගන්නවා. සිවිල් නීතිය, අපරාධ නීතිය. ඊපස්සේ ව්‍යාපාරික නීතිය, සිවිල් නීතිය තුල තියෙනවා ව්‍යාපාර නීතිය. නේ දැන් මෝටර රථයක මෝටර් සයිකලයක යද්දි හෙල්මට් එක නැතුව යන එක මොකක්ද? ඔළුව නැති නීතියද? නෑ මොකක්ද? සිවිල් නීතියටයි අයිති වෙන්නේ. ඔයා නිකන් ඉන්න ගමන් ජොලියට වගේ මොනවද? අපරාධ නීතියට වැටෙන ඒවා තුනක් තියෙනවනේ. මොකද්ද? මිනීමැරුම් හා මිනීමැරීමට තැත් කිරීම හා සැලසුම් කිරීම. ඊළඟ එක ස්ත්‍රී දූෂණය තැත් කිරීම ඒ ඔක්කොම අපරාධ. ඊළඟ ළමයි රාජ්‍ය පෙරලීමේ කුමන්ත්‍රණ. මෙන්න මේවා අපරාධ නීතිය. තේරුණානේ? මෙන්න මේ නීති සංග්‍රහ වලින් නේ ව්‍යාපාරයට කොහොමද බලපාන්නේ? සිවිල් නීතිය කොහොමද බලපාන්නේ? ව්‍යාපාරික නීතිය කොහොමද බලපාන්නේ? අපිට ඍජුවම බලපානවා 2007 අංක 7 දරන සමාගම් පනත. 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත. 1817 ව්‍යාපාර ලාම ලියාපදිංචි කිරීමේ පනත. 1840 වංචා වැළැක්වීමේ ආඥා පනත. තේරුණානේ? මේ වගේ පනත් ප්‍රඥප්ති නඩු තීන්දුව ගාන රෙදිරිව මරේ නඩු තීන්දුව මෙන්න මේ වගේ නෛතික පරිසර සාධක අපිට බලපානවා. තේරුණාද? මොන නෛතික පරිසරය? ළමයි මේවා අවශ්‍ය නම් සටහනක් දාගන්න ටුක් ගාලා අමතක වෙයි කියලා හිතෙනවනම් මෙහෙම නිදාගෙන ඉන්න එපා. ඇඳවල උඩ පත බැවිලා මොනවද කරන්න ඕනේ? සටහනක් ලියා ගන්න. ලස්සනට ඩෙස්ක් එක උඩ ඉඳගෙන නෑ පුටු උඩ ඉඳගෙන මේසෙ උඩ ළමයි මොනවා කරනවද? පොත තියාගෙන. සමහරු පන්ති ඉන්නේ කොහොමද? ඇඳ උඩ මෙහෙම වෙලා මෙහෙම බලන් ඉන්නවා. තේරුණාද? ළමයි එහෙම ඉඳලා මේක yaadෙන්නේ නැහැ. පන්තියට ලෑස්ති වෙන්න පොත් තියාගෙන පෑන් තියන් පන්සල් තියන්. මොකද්ද මේ සමාජ හා සංස්කෘතිය කියන්නේ? හා මොකද්ද කියන්නේ? සමාජ හා සංස්කෘතිය හැමදෑම ඇහෙන වචනයක්. සංස්කෘතිය ඛණ්ඩ හදන්නේ. සාහිම කියනවා මිනිස්සු. නේ ඔය ළමයි අපේ සංස්කෘතිය වනසනවා. එතකොට තට්ටුවක් දාලා අහන්න ඕනේ මේ මොකක්ද අනේ සංස්කෘතිය කියන්නේ? සංස්කෘතිය ඛණ්ඩ හදන්නේ කිව්වහම පනිස් ගෙඩියක් වගේ එකක්ද සංස්කෘතිය කියන්නේ ඛණ්ඩ හදන්නේ කියන්නේ? සංස්කෘතිය කියන්නේ මොකද්ද? මොකද්ද සමාජය කියන්නේ? පොඩි කාලේ ඉඳලා ඇහුවා සංස්කෘතිය කියන වචනේ සමාජය කියන වචනේ. ඇහුවාම පියාගන්න තේරෙන්නේ පුතේ සංස්කෘතිය කියන්නේ සිතන ආකාරය. සංස්කෘතිය කියන්නේ සිතන විදිය. ඒතර සමාජය කියන්නේ ඒක පතන විදිය. සිතන විදියයි පතන විදියයි. අපි සිතන විදිහක් තියෙනවා. අපි වගේ හිතන හැයෝ එකට එකතු වුණාම ලොකු සංස්කෘතියක් හැදෙනවා. ඒ සංස්කෘතිය තුළ අපි ඒක හිතන දේ පතන විදිහක් තියෙන. ඒක ඉෂ්ට සිද්ධ කරගන්න එක. දැන් ළමයි අපේ සංස්කෘතිය තුළ අපි හිතනවා විලි වහ ගන්න ඕනේ කියලා. ඒ අපේ සිතුම්. අපි විලි වහ ගන්න විදිහක් තියෙනවා. යාර හයක් ඇඳලා ඒත් එළිය දාගෙන විනීත ඇඳුමක් කියන එකක් ඇඳගෙන යනවා. තේරුණාද? මොකක්ද? ඒ අපේ සංස්කෘතියේ මොකක්ද පුතේ? පතන විදිහ. අපේ සංස්කෘතිය පතනවා එහෙම ඇඳහම හරි සංවරයි කියලා. ඒක තමයි පැතුම අපි. සිතුම ඇඳිය යුතු විදිහ. නමුත් තව සංස්කෘතියක මේක තවත් මිනිස් කොට්ටාසයක් මේක වෙනස් විදිහට සිතනවා. පුතේ සංස්කෘතිය දවසින් දවසට වෙනස් වෙනවා. ඔයාගේ ආච්චිගේ සංස්කෘතිය නෙමෙයිනේ ඔයාගේ අම්මා ළඟ තියෙන්නේ. අම්මගේ සංස්කෘතිය නෙමෙයි ඔයා ළඟ තියෙන්නේ. ඔයාගේ සංස්කෘතිය නෙමෙයි ඔයාගෙන් පස්සේ ඇති වෙන ජෙනරේෂන් එකේ තියෙන්නේ. ඇයි ඒ? ජෙනරේෂන් එකෙන් ජෙනරේෂන් එකට හිතන විදිය වෙනස් වෙනවා. සිතුම් වෙනස් වෙද්දී පැතුම් වෙනස් වෙනවා. සිතුම් පැතුම් වෙනස් වෙද්දී සමාජ හා සංස්කෘතිය වෙනස් වෙනවා. අදවත් මේ සරල පැහැදිලි කිරීම මතක තියාගන්න. සමාජ හා සංස්කෘතිය කියන්නේ යම්ක් සිතන විදිය
සහ ඒ සිතුම් ඉටු කරගන්නා විදිහ තමයි අපි සමාජ හා සංස්කෘතිය කියලා කියන්නේ. තේරුණාද? එහෙනම් මේ සමාජ හා සංස්කෘතික පරිසරය තුළ ජන කණ්ඩායම්ගේ හැසිරීම, ආගමික හැසිරීම මෙන්න මේවා ගොඩනැගෙන්නේ සමාජ හා සංස්කෘතික පරිසරේ. අපි ආගමික වශයෙන් සිතන විදිහක් තියෙනවා. ඒ සිතන දේ පතන විදිහක් තියෙනවා. අන්න ඒවල එකතු වුණාම සමාජ හා සංස්කෘතිය ළමයි ලොකු කණ්ඩායමක් එකතු වුණාම මහා සංස්කෘතිය කියනවා. දැන් විශ්වවිද්‍යාල ගියහම විශ්වවිද්‍යාල වලට තියෙන උපසංස්කෘති. ඒ කතා කරන විදිහ තියෙන. නේ විශ්වවිද්‍යාලේ කතා කරන විදිහ මොනවද? කුප්පියක් දානවා. දැන් ළමයි ඒවා මේ පාරේ ඕලෙවල් පන්ති 9 පන්තියටත් ඇවිල්ලා. ඇයි හේතුව? විශ්වවිද්‍යාල ගියේ නැති හිංචයියලා තමයි මේක තේරෙන්නේ නැහැ මේ උපසංස්කෘතිය අතර. මොකද්ද උපසංස්කෘති කියන්නේ? ඕනම එකක් ඒකට ආදේශ කරනවා මේකට ආදේශ කරනවා නෑ. උපසංස්කෘතියක් තුළ යම් යම් සාර ධර්ම පද්ධති තියෙනවා ළමයි. ඒ සාර ධර්ම පද්ධතිත් එක්ක තමයි ඒ උපසංස්කෘති වලට ආවේනික ලක්ෂණ තියෙනවා. දැන් බලන්න උපසංස්කෘති ඒ ලෙවල් කරන කොල්ලුන්ගේ සංස්කෘතිය වෙනස්. ඒක වෙනම සිතුම් පැතුම්. කෙල්ලන්ගේ සංස්කෘතිය වෙනස්. ඒක වෙනම සිතුම්. මේ දෙගොල්ලන්ගේම එකට හිතන ඒවා තියෙනවා. ඒ සංස්කෘතිය වෙනස්. එහෙනම් මේ සංස්කෘතික සංස්කෘතිය අතර නිතර ගැටෙනවා. ඇයි ගැටෙන්නේ? තමයි හිතන විදිය, පතන විදිය දවසින් දවස වෙනස් වෙනවා. වෙනස් වෙද්දී සංස්කෘතිය වෙනස් වෙනවා. එහෙනම් එදා තිබ්බ සංස්කෘතිය අද තියෙන්න ඕනේද? අපෝ නෑ. එහෙම තියෙන්න ඕනෙම නෑ. එහෙම තියෙන්නෙත් නෑ. එහෙම පැතීමත් මෝඩ පැතුමක් ළමයි. නිකන් සිත් තැවුලටපත් වෙනවා. අම්මා කියන අපි ඇසිරුනේ එහෙමයි උඹලා අද ඇසිරෙන්නේ මෙහෙමයි. උක ගැළපෙනවද? ඔව් ගැළපෙනවා. ඇයි හේතුව? සිතන විදිය කාලෙන් කාලෙට වෙනස් වෙනවා පුතේ. ඕක තමයි සමාජ හා සංස්කෘතික. අන්නේ ජන කොට්ටාසයන්ගේ හැසිරීම, ආගමික හැසිරීම කොහොමද ගිණුම් කරන්නට බලපාන්නේ කියලයි අපි මෙතන ඉගෙන ගන්න. මොකද්ද වෘත්තීය හා ශිල්පී කියන්නේ? වෘත්තියක් කියන්නේ මොකක්ද ළමයි? ගණකාධිකරණ වෘත්තියක්, වෛද්‍ය වෘත්තියක්, නීතිඥ වෘත්තියක්, ගුරුවරු වෘත්තියක්. තේරුණාද? රාම අදින එක මේ දවස්වල ගමේ මේ දවස්වල ජයට වෙනවනේ. අදින එක මොකද්ද? වෘත්තියක්ද ශිල්පයක්ද? ශිල්පයක්. මොකක්ද ළමයි මේ ශිල්පයකයි වෘත්තියකයි තියෙන වෙනස? තමයි වෘත්තිකයෙක් වෙන්න විධිමත් විභාග වලින් පාස් වෙන්න ඕනේ, පරීක්ෂණ වලින්. දීර්ඝ කාලීනව ඒ පිළිබඳ පුහුණු වෙන්න ඕනේ. විශේෂීකරණය වෙලා ඉගෙන ගන්න ඕනේ. විශේෂීකරණය වෙලා දැන් විද්‍යා, ගණිත, වාණිජ්‍ය, කලා, තාක්ෂණ අන්න ඒවා විශේෂීකරණය වෙලා ඉගෙන තියා ගන්න ඕනේ. ඊළඟට ප්‍රායෝගිකව ඒක කාලයක් කරන්නට ඕනේ. වෘත්තිකයෙක්ගේ වැඩේ තව කෙනෙකුට කරන්න බෑ. වෘත්තිකයාද ආවේ නැත්තම් එතන ඉන්න කෙනෙකුට කරන්න බෑ. හැබැයි ශිල්පියෙක්ගේ වැඩේ ඕනම පුද්ගලයෙකුට ඕනම වෙලේක ආදේශ වෙලා බොහොම පහසුවෙන් කරන්න පුළුවන්. වෘත්තියකට ආදේශ වෙන්න පහසු නෑ. ශිල්පීන් තම ශිල්පීය නාමයෙන් බොහෝ වෙලට හඳුන්වනවා. නමුත් වෘත්තිකයන්ව මේ වෘත්තිය ගලවලා එළියට ගන්න බෑයි කියලායි පිළිගන්නේ. එහෙනම් වෘත්තිකයෙක් වුණොත් වැඩි වැටුපක් ගන්න පුළුවන්. අන්න ඒ වගේ වෘත්තීන් හා ශිල්පීන් ඉන්නවා. ගණකාධිකරණ ශිල්පීන්, AAT කියන්නේ ගණකාධිකරණ ශිල්පීන් බිහි කරනවා. CA කියන්නේ චාර්ටර්ඩ් කියන්නේ, CMA කියන්නේ ගණ ගිණුම් කරන වෘත්තිකයන් බිහි කරන ආයතනයක්. ඒතකොට AT කියන්නේ ශිල්පීන් බිහි කරන ආයතනයක්. මේක මොකක්ද එහෙනම්? වෘත්තිකයන් බිහි කරන ආයතනයක්. දැන් ඔයාලට පේරනවාද පුතේ මොකක්ද මේ වෘත්තීන් හා ශිල්පීන් කියන්නේ? අන්න ඒ වගේ විවිධ චිත්‍ර ශිල්පීන් ඉන්නවා. මූර්ති ශිල්පීන් ඉන්නවා. අන්න ඒගොල්ලන්ගේ ක්‍රියාකාරීත්වය කොහොමද ව්‍යාපාර වලට බලපාන්නේ කියලයි අපි මේ පරිසර සාධකවලදී කතා කරන්නේ. තාක්ෂණික පරිසරය. තාක්ෂණීය පරිසරය තුල දෙන්නෙක් ඉන්නවා හරි අපූර්ව. එකක් තමයි පරිගණක තාක්ෂණය. අනිත් එක තමයි මොකක්ද පුතේ? චන්ද්‍රිකා තාක්ෂණය. පරිගණක තාක්ෂණය හා චන්ද්‍රිකා තාක්ෂණය එකට බද්ධ වෙලා අද වෙනකොට ළමයි නොසිතූ දේවල් කරනවා. මේ මොකක්ද අපි පරිගණක තාක්ෂණයයි චන්ද්‍රිකා තාක්ෂණයයි භාවිතා කරලා තමයි අපි දෙගොල්ලෝ මේ මොනවා වෙලා තියෙන්නේ සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් ව්‍යාපාර ලෝකෙත් එහෙම වෙනවා. එහෙන් දාලා මෙහෙන් ගන්න, මෙහෙන් දාලා එහෙන් ගන්න පුළුවන් වෙලා තියෙන්නේ මොකක් නිසා? තාක්ෂණික පරිසරය නිසා. ගනුදෙනු වල සටහන් වීමේ වේගය වැඩි වෙලා. ගනුදෙනු වල නිවැරදිතාවය වැඩි වෙලා. තාක්ෂණික සාධක කොහොමද ගිණුම් කරන්නට බලපාලා තියෙන්නේ?
ගිනුම් කරන්නේ එදා භාවිතා කරපු ශිල්ප ක්‍රම වෙනස් කරලා තාක්ෂණය නිසා. අන්න ඔය විදිහට මේ පරිසර විග්‍රහ කරගෙන අන්නේ පරිසරවල සාධක එකින් එක අරගෙන මෙන්න මේ ගිනුම් කරන කෑල්ලට බලපාන විදිය ඉගෙන ගන්න එකයි අපි මේ පාඩමේදී කරන්නේ. දැන් මම මෙච්චර වෙලා විස්තර කළා. ඔබ අහගෙන නිදාගත්තා. ඈ ඔබ අහගෙන. එහෙම නෙමෙයි මම මේ කියද්දි අලුත් කෑල්ලක් ඔලුවට වැදුනහම ටුක් ගාලා ලියන්න ඕනේ. ශිෂ්‍යයා කේන්ද්‍රීය අධ්‍යාපනයක් ඔන්ලයින් මගින් බිහි වෙන්නේ. ඔබ ඔහේ ඉන්නවා මම මේ ඉන්නවා. ඔබ ඔහෙට වෙලා ඉන්නවා මම මෙහෙට වෙලා ඉන්නවා. අපි දෙන්නව පේන්නේ. මාව නම් පේනවා ඔබව මට පේන්නේ නැහැ. තේරුණානේ? එතකොට මොකද වෙන්නේ? ඔබට පුළුවන් මොනවා කරන්නද? ඔබට සිතිසේ කරන්න. පන්තියේවා තමයි සජීවී පන්ති ගන්නද්දිවා කොයිතරම් දේවල් කරනවා. හැබැයි ඇතැම් ළමයි නම් ගෙවල් වල බොහොම සංවරව ඉගෙන ගන්නවා. තාත්තා ඉන්නවා අම්මා ඉන්නවා. ඒ හින්දා මොකද කරන්නේ? ගතින් හරි සංසුන් වෙලා ඉන්නවා. තේරුණාද? එහෙනම් මේ ඔන්ලයින් තාක්ෂණයෙන් උගන්වද්දී හොඳින් මතක තියාගන්න ඕනේ හැම වෙලෙම සක්‍රිය වෙන්න ඕනේ ඔබ. සක්‍රිය වෙලා තමයි මේ වැඩේ කරන්න ඕනේ. හරිනේ? ඔන්න ඔය පරිසරය ගැන අපි ඉගැන්නුවා. දැන් ළමයි මේ පරිසරය ගැන සටහනක් මම ඔබට දාන්නම් group එකට. ආයකත් බලලා මම මේ උගන්වපු ඒවත් බලලා හොඳට අධ්‍යයනය කරලා පරිසරය කියන්නේ මොකක්ද කියලා. දැන් මං ආර්ථික පරිසරය ගැන කිව්වොත් ආර්ථික දේශපාලන ආර්ථික පරිසරයේ තියෙන විචල්යන් මොනවද? අවශ්‍ය නම් ලියලා තියාගන්න පුතේ. මම නෝට් එකක් දැම්මට දැන් අවශ්‍ය. ආර්ථික පරිසරයේ තියෙන විචල්යන්. ඒ කියන්නේ මේ සාධක වලට තමයි විචල්යන් කියන්නේ. බදු ප්‍රතිපත්තිය. බදු ප්‍රතිපත්තියනේ. බදු ප්‍රතිපත්තිය. බදු වැඩි කරනවා රජය අඩු කරනවා. දැක්කද බදු ප්‍රතිපත්තිය? මොකක්ද බදු ප්‍රතිපත්තිය අපිට තියෙන්නේ? විනිමය අනුපාතය. මේ දවස්වල විනිමය අනුපාතය රුපියල බාල්දු වෙලා ඩොලරය හමුවේ. කාගේ වැරද්දද? අපේ වැරද්ද ජනතාව හැටියට අපි තේරුම් ගන්න ඕනේ. අපේ රට අපේ මුදල ආරක්ෂා කරගන්න පුතේ. තේරුණාද? අන්න විනිමය අනුපාතය කොහේ තියෙන සාධකද මම මේ කියන්නේ විචල්යන්ද කියන්නේ? ආර්ථික හා දේශපාලන පරිසරයේ තියෙන විචල්යන්. අවශ්‍ය ළමයින්ට මේ ඉරි කෑලි දාලා ලස්සනට ලියා ගන්න පුළුවන් ළමයි මේකේ තියෙන විචල්යන් ටික මේකේ තියෙන විචල්යන් ටික මෙහෙම ඉරි කෑලි දාලා ලියා ගන්න පුළුවන් අවශ්‍ය දරුවන්ට. තේරුණාද? අවශ්‍ය දරුවන්ට ඉරි කෑලි දාලා ලියා ගන්න පුළුවන් මොනවද විචල්යන්? බදු ප්‍රතිපත්තිය, විනිමය අනුපාතය. මේ වීඩියෝ එක ඉවරනහම ලස්සන සටහනක් ඇඳලා දාන්න. එතකොට අපි දන්නවා කොච්චර උනන්දුවෙන් ඔයා හිටියද? දක්ෂ දරුවෝ කවුද? විභාගයේ අනිවාර්යෙන් විශ්වවිද්‍යාලය යන දරුවෝ කවුද කියලා අපිට නිගමනය කරගන්න පුළුවන්. එහෙනම් අඳින්න පුතේ මේව ලස්සනට. ආර්ථික හා දේශපාලන පරිසරයේ තියෙන විචල්යන්. බදු ප්‍රතිපත්තිය, විනිමය අනුපාතය, මිල මට්ටම්. මේ දවස්වල තෙල් මිල වැඩි වුණායි කියලා පේනවද? මිල මට්ටම්, රාජ්‍ය ප්‍රතිපත්ති. රාජ්‍ය ප්‍රතිපත්ති එහෙම උගන්වන්නේ ආර්ථික විද්‍යාවේ. මොනවද? පොලි අනුපාතය, වැටුප් තීරණය කිරීම ඒවා තමයි රාජ්‍ය ප්‍රතිපත්ති වෙන්නේ. පොලි අනුපාතය, ඒ වගේ ඒවා රාජ්‍ය ප්‍රතිපත්ති. වෙළඳපොළ තත්ත්වය, ඒ කියන්නේ මූල්‍ය වෙළඳපොළ, ප්‍රාග්ධන වෙළඳපොළ මේවා ඉගෙන ගනි ආර්ථික විද්‍යාවේ. මූල්‍ය වෙළඳපොළ, ප්‍රාග්ධන වෙළඳපොළ මෙන්න මේවා ළමයි මොනවද? මොකේ විචල්යන්ද? ආර්ථික හා දේශපාලන පරිසරයේ විචල්යන් නැත්තම් සාධක. ඊළඟ මං කිව්වෝදී නෛතික පරිසරයේ විචල්යන් ළමයි. නෛතික පරිසරයේ විචල්යන් 2007 අංක 7 දරන සමාගම් පනත 2007 අංක 7 දරන සමාගම් පනත 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත දේශීය ආදායම් බදු පනත දේශීය ආදායම් බදු පනත ගිණුම් කරන හා විගණන ප්‍රමිත පනත ගිණුම් කරන හා විගණන ප්‍රමිත පනත ගිණුම් කරණයට අදාළ නඩු තීන්දුව ගිණුම් කරණයට අදාළ නඩු තීන්දුව ඔය ඔක්කොම ලියා ගන්න බැරි වුණා කියලා සිත් ඇවුලටපත් වෙන්න එපා. පුළුවන් දෙක තුන ලියා ගන්නම ඒක අධ්‍යයනය කරන්න මම ඊළඟ සටහන දාපුවම ඒක දිහා බලලා සටහනේ මම අඳලා තියෙනවා ඔයත් මගේ සටහනට වැඩිය ලස්සනට අඳින්න බලන්න හොඳේ පුතේ. දස්ස ළමයෙක් වෙන්න දස්ස ළමයෙක්. සමාජ හා සංස්කෘතික පරිසරයේ තියෙන විචල්යන්.
මොනවද මේ සමාජ හා සංස්කෘතික පරිසරයේ තියෙන ආකල්ප ආකල්ප දන්නවනේ ආකල්ප එකෙක් ආවොත් 7 දෙනෙක් පස්සෙන් එනවා. ඒවා අපි ළඟ තියෙන ආකල්ප. තනියෙන් ළිඳ ළඟට යන්න හොඳ නැහැ. කළු කුමාරයා ඉන්නවා. හා ඒවා අපි ළඟ තියෙන ආකල්ප. එහෙනම් සමාජ සංස්කෘතික පරිසරයේ තියෙන ආකල්ප ළමයි. ඒවා ව්‍යාපාර වලට බලපාන විදිය. අපි ඉගෙන ගන්නට යන්න ඕනේ. ඊළඟට සිරිත් විරිත් අපිට තියෙනවා සිරිත් විරිත් දෙමව්පියන්ට සැලකීම, වැඩිහිටියන්ට ගරු කිරීම, මේ වගේ සිරිත් විරිත් පුරුදු ඊළඟ පුරුදු තියෙනවා හවසට බුදුන් වැඳීම නේ ගමනක් ඇද්දි දෙමව්පියන්ට වැඳලා යන එක මේ වගේ මොනවද තියෙනවද අපි පුරුදු තියෙනවා විවිධ පුරුදු ඊළඟට විශ්වාස තියෙනවා මොනවද තියෙනවද විශ්වාස නේ හුණෙක් කෑ ගැහුවොත් ඒ කියන්නේ විශ්වාස කරන එකේ කියව විශ්වාස තියෙන ඒ වගේ අපේ සංස්කෘතිය ඊළඟට ජන සංඛ්‍යාව අනුව මොනවා වෙනවද වෘත්තීය සමාජ හා සංස්කෘතික පරිසරය වෙනස් වෙනවා ජන සංඛ්‍යාව තමයි මේකේ තියෙන සාධකයක් හරි විචල්‍යයක් ජන සංක්‍රමණය මොකක්ද ජන සංක්‍රමණය කියන්නේ එහෙ ඉන්නේ අය මෙහෙ එනවා මෙහෙ ඉන්නේ අය ඔහෙ යනවා ඔහෙලා මෙහෙ එනවා මෙහෙලා ඔහෙ යනවා එහෙම වුණාම මොකද්ද ජනයා අතර වෙන සංක්‍රමණය ජනයාගේ සංස්ක්‍රමණය වෙනවා සංක්‍රමණය වෙනවා ජනයා සංක්‍රමණය වෙනවා ඒක ඇවිල්ලා සමාජ සංස්කෘතික සාධකයක් නැත්තම් මොකද්ද විචල්‍යයක් ළමයි ඒකම පුද්ගලික ජීවන රටාව පුද්ගල ජීවන රටාව සමහර ළමයි මොකද වෙන්නේ දවල්ට නිදිනවා රෑ එළි වෙනකම් ෆෝන් එකේ කම්පියුටරේ ඉන්නවා අන්න ජීවන රටාව හොඳේ බෞල් ජීවන රටාවක් සහිතයි තේරුණාද අන්න ඒ වගේ මොකක්ද පුද්ගල ජීවන රටාව බලපානවා පුද්ගල මොකක්ද ජීවන රටාව බලපානවා තේරුණාද මේවා මොනවද සමාජ හා සංස්කෘතික පරිසරයේ තියෙන විචල්යන් හොඳේ මේ විචල්යන් පැහැදිලි හරි ඊළඟට අපිට හම්බ වෙනවා මොනවද පුතේ වෘත්තීය හා ශිල්පීය පරිසරය ගිනුම් කරන ප්‍රමිත මේකේ තියෙන ශිල්පීය පරිසරය ගිනුම් කරන ප්‍රමිත ගිනුම් කරන ශිල්ප ක්‍රම අපිට මේකේ තියෙන ඒවා ඉගෙන ගන්න ඕනේ අනිත් අයගේ වැඩ නැහැනේ මොකද්ද ගිනුම් කරන ප්‍රමිත ගිනුම් කරන ශිල්ප ක්‍රම ගිනුම් කරන වෘත්තීය ආයතන ගිනුම් කරන වෘත්තීය ආයතන ඊට අමතරව ලියන්න අනෙකුත් වෘත්තීයගේ ක්‍රියාකාරීකම් අනෙකුත් වෘත්තීන්ගේ ක්‍රියාකාරකම් අනෙකුත් වෘත්තීන් හා ශිල්පීන්ගේ ක්‍රියාකාරකම් අර වලට අමතරව මොනවද ගිනුම් කරන ප්‍රමිත ගිනුම් කරන ශිල්ප ක්‍රම ගිනුම් කරන වෘත්තීය ආයතන අනෙකුත් වෘත්තීය හා ශිල්පියන්ගේ ක්‍රියාකාරකම් ඒවත් අපිට බලපාන ඊළඟ තාක්ෂණික පරිසරය පරිගණක තාක්ෂණය චන්ද්‍රිකා තාක්ෂණය පරිගණක තාක්ෂණය චන්ද්‍රිකා තාක්ෂණය sannivedana තාක්ෂණය මේ පේනවද sannivedana තාක්ෂණය මෙන්න මේ වගේ විචලනයන් තියෙනවා එහෙම නැත්නම් සාධකයන් තියෙනවා විචලනයන් තියෙනවා නමයි නැත්නම් මොනවා තියෙනවද සාධකයන් තියෙනවා මෙන්න මේ විචලනයන් තේරුණාද පාට අඳුන ගන්න පුළුවන් එතකොට ළමයි දැන් පරිසරයක් ආයි නිර්වචනය කරලා කියලා දෙන්නද මේ තියෙන්නේ මොකද්ද ගිනුම් කරණේ එහෙනම් මේ තියෙන්නේ මොකක්ද ගිනුම් කරන පද්ධතිය මේක ඇස්සේ තියෙන්නේ ගිනුම් කරන පද්ධතිය මේ තියෙන්නේ ගිනුම් කරන පද්ධතිය තියෙන්නේ ගිනුම් කරන පද්ධතිය මේ තියෙන්නේ ගිනුම් කරන පද්ධතිය මේ තියෙන්නේ සම්පූර්ණයෙන් මොකක් ඇතුළේද ගිනුම් කරන පද්ධතිය තියෙන්නේ ව්‍යාපාරය ඇතුළේ අන්නේ පද්ධතියට මෙන්න මේ පරිසර සාධක වලින් බලපෑම් ඇති කරාම ඒකට කියනවා ගිනුම් කරන ආර්ථික හා දේශපාලන පරිසරය ගිනුම් කරන නෛතික පරිසරය ගිනුම් කරන සමාජ හා සංස්කෘතික පරිසරය ගිනුම් කරන වෘත්තීය ශිල්පීය පරිසරය ගිනුම් කරන තාක්ෂණික පරිසරය මෙන්න මේ ආර්ථික හා දේශපාලන පරිසරයේ තියෙන විචලනයන් නැත්තම් සාධක මොනවා කරපුවාමද මේන් ගිනුම් කරන පද්ධතියට බලපෑම් ඇති කරපුවාම මේ මුළු පද්ධතියටම බලපෑම් නැහැ පද්ධතියෙන් කොටසකට බලපෑම් ඇති කරන්නේ. එහෙම කරපුවාම මොකද වෙන්නේ? ඒකට ඒ පරිසරය හඳුන්වනවා. දැන් පැහැදිලිද පරිසර ගැන? පරිසර විචලනයන් පැහැදිලිද? පරිසර විචලනයන් පැහැදිලිද ළම?
පරිසරයත් තුළ තියෙන විචලනයන්, ඒ කියන්නේ පරිසර සාධක විචලනයන් කියන්නේ පරිසර සාධක වෙනස් වෙන දේවල්. වෙනස් වීම මතනේ බලපෑමන ලක් වෙන්නේ. සිරිත් විරිත් වෙනස් වුනහම අපේ ගිණුම් කරන පද්ධතිය වෙනස් වෙනවා. මේ ළමයි. දැන් අනාගත පරම්පරාවේ සිතුම් පැතුම් වෙනස් වෙනවා. ගෙදර ඉඳලා ඉගෙන ගන්න කොහොඳයි බස් වල යන්න ඕනේ. මරු ගෙදර ඉන්නවා මේ ළමයි. ෂර්ට් එකක් ඇඳ ගන්නවා තරම පිටින්ම ඉගෙන ගන්නවා. තේරුණාද? එහෙම. දැන් ඔයාට අපි උගන්වද්දි එහෙම මේ ගෙදර ඉන්න පිටින් නෙමෙයිනේ අපි පන්තියට එන විදිහටම ඔයාට පන්තියට සඳහා ලෑස්ති වෙනවා. ඇයි ඒක තමයි පුතේ මේකවල තියෙන සාර්ථකත්වය. ඔබ විභාගෙට යනවා නම් පන්තියේ ඉන්න විදිහටම ලෑස්ති වෙන්න. ලෑස්තිලා කෙනෙක් ඇඳුම් එහෙම අඳින්න ඕනේ නැහැ. මානසිකව ලෑස්ති වෙන්න. මනසින් ලෑස්ති වෙන්න. විභාගයට මනසින් ලෑස්තිලා වැඩ කරන්න. එතකොට තමයි මේව අවබෝධ වෙන්නේ. මොකද අපි මාතෘකා දෙකක් කතා කරලා තියෙන්නේ. පළවෙනි එකේ කතා කළේ උනන්දුවක් දක්වන පාර්ශව. ඊළඟ එක මොකක්ද? ගිණුම් කරන පරිසරය. එතකොට මේ මාසේ පුරා කතා කර මේ කීවෙනි සතියේද අපි? 4 වෙනි සතිය. මේ සති 4 තුර කතා කරපුවා සඳහා අපි කෙටි ප්‍රශ්න 30ක ප්‍රශ්න පත්‍රයක් ඔබට ලබා දෙනවා. කෙටි ප්‍රශ්න 30ක ප්‍රශ්න පත්‍රයක් ඔබට ලබා දෙනවා. ඔබේ ගෲප් එකට ළමයි මේ ප්‍රශ්න පත්‍රය දානවා. මේක ඔන්ලයින් ප්‍රශ්න පත්‍රයක්. ඔන්ලයින් ප්‍රශ්න පත්‍රයක් ළමයි. මතක තියාගන්න. මං දවසකට කලින් ඔබේ ගෲප් එකට දානවා ප්‍රශ්න පත්‍රයේ තියෙන වෙලාව. ප්‍රශ්න පත්‍රයේ තියෙන වෙලාව දානවා. ප්‍රශ්න පත්‍රය අපි හිතමුකෝ තිබුණා කියලා ළමයි සිකුරාදා 8ට තියෙනවා නම් උදේ මම මේක බ්‍රහස්පතින්දා ඔයාගේ ගෲප් එකට පණිවිඩය එවනවා පේපර් එක තියෙනවා. ඒතර මේකට ඔන්ලයින් උත්තර ටික කරන්න තියෙන්නේ. ඔන්ලයින් උත්තර ලියලා ඒ වෙලේ සබ්මිට් කරන්න තියෙන්නේ. සබ්මිට් කරාම ඔබට 30න් MCQ 30ක් තියෙන්නේ. MCQ 30න් ඔබට හරියටම ඒ වෙලේ මොකක්ද කීයක් හරිද කියලා වැටෙනවා. ඊළඟට තව කෙටි ප්‍රශ්න ලියන ප්‍රශ්න 20ක් තියෙනවා පුතේ. ඒකට ඔබ ලියලා එවන පිළිතුරු මම මොනවා කරනවද? පරීක්ෂා කරලා බලලා ඔබට ලකුණු එවනවා. තේරුණානේ? ප්‍රශ්න 30ක් ඒ වෙලේම ඔයාට ළමයි උත්තර ලැබෙනවා. අනිත් ප්‍රශ්න පත්‍රයේ ළමයි ඔබ ලියලා මට විය යුතුයි. මම ඒකේ හරි වැරදි ඔබට හදලා දෙනවා. ඒ ආකාරයට ප්‍රශ්න 20ක් කෙටි ප්‍රශ්න ලෙසත් 30ක් MCQ ප්‍රශ්න ලෙසත් මාසයේ අවසානයේ පරීක්ෂණේ වෙනදන ළමයි පන්ති ප්‍රශ්න පත්‍රයක් දීලානේ කරන්නේ. දැන් සම්පූර්ණ ඔන්ලයින් ප්‍රශ්න පත්‍රයක් කරන්න වාට. ඔන්ලයින් ප්‍රශ්න පත්‍රය අපි ලබන සතියේ පන්තිය පටන් ගන්න ඉස්සෙල්ලා දෙනවා. පළවෙනි නිබන්ධනය පුතේ ඔන්න ඔය විෂය කොටස් විතරයි තියෙන්නේ. ඒකට එක නිබන්ධනයක් ඉවරයි. තාම ඔබට ලැබිලා නෑ මේ ප්‍රශ්නත් එක්ක. මොකක්ද? පළවෙනි නිබන්ධනය ඉවරයි. පළවෙනි නිබන්ධනය තමයි ඔන්න ඔය කාරණා ටික තියෙන්නේ. ඒතර පළවෙනි නිබන්ධනයේට අදාළව කෙටි ප්‍රශ්න MCQ 30කුත් ලියන ප්‍රශ්න 20කුත් අද ඉඳලා ප්‍රශ්න පත්‍රේ එනකම් අද ඉඳලා ප්‍රශ්න පත්‍රයේට ළමයි හොඳට ලෑස්ති වෙන්න. මේ ටිකේ උගන්වපු අය අඳපු සටහන් තොරතුරු වල ලක්ෂණ ඒවා මේවා පාඩම් කරගෙන මම මේ ටිකේ ෂෝට් නෝට් වගේක් දානවා ඔයාගේ ගෲප් එකට. ඒ ෂෝට් නෝට් හොඳට පරිශීලනය කරලා ෂෝට් නෝට් එක මෙහෙම බලලා ලස්සනයිනේ මරු මේ මෙතනින් මෙතෙන්ට එනවා මෙතනින් මෙතෙන්ට එනවා. එහෙම නෙමෙයි. ඒක දිහා බලලා ඔයා වෙනම නෝට් එකක් අඳින්න ඕනේ. ඔයාට ආවේනික ක්‍රමයක් පාවිච්චි කරන්න. ඔබට ආවේනික ක්‍රමෙන් නෝට් එක අඳින්න ළමයි. තේරුණානේ? ඇඳලා ඔයා මොනා කරනවද? ඒ වැඩේ කරන්න ඕනේ. හරි. අපි පාඩම සාරාංශ කරගමු. පාඩම් දෙක සාරාංශ කරගමු. මේ සටහන ඔබ ඇඳ ගන්නට ඇතයි කියලා මා සිතනවා.
පළවෙනියම අපි කතා කරේ පුතේ අපි පාඩම් දෙකක්වත් දවස් සාකච්ඡා කළා. අපි මාතෘකා දෙක සාරාංශ කරගමු. ඔබත් මාත් එක්ක සාරාංශ කරගන්න ලෑස්ති වෙන්න. මොකක්ද අපි අද ඉගෙන ගත්ත මාතෘකා දෙක? එකක් තමයි උනන්දුවක්. එහෙම නැත්නම් ඇල්මක් දක්වන පාර්ශව. අනිත් එක තමා ගිනුම් කරන පරිසරය. ගිනුම් කරන පරිසරය. ඔන්න ඔය දෙක තමයි අද දවසේ අපි මොනා කරේද පුතේ ඉගෙන තියාගත්තේ. අද දවසේ ඉගෙන තියාගත්තේ ඔන්න ඔය කාරණා දෙක තමයි. එහෙනම් මේක ගැන අපි මොනවද දැනගත්තේ? මේක ගැන ප්‍රධාන ඡේද තුනක් ලිව්වා. පළවෙනි ඡේදය කිව්වා ගුණාත්මක ලක්ෂණ ආරක්ෂා විය යුතුයි. දෙවෙනි ඡේදය අපි කිව්වා මොකක්ද? ව්‍යාපාරයට බලපෑම් කරන ගිණුම් කරන එක නැත්නම් වාර්තා කරන නැත්නම් ඒකෙන් බලපෑම් කරන දෙපැත්තටම බලපෑම් කරන වල එකතුව අය තමයි මෙන්න මේ ඇල්මක් දක්වන පාර්ශව කියලා කිව්වේ. ඊළඟට අපි තුන්වෙනි එකෙන් කතා කරා මොකක්ද ඒ සාධකවලට ඒ තොරතුරු වලට ප්‍රවේශ වෙන්න පුළුවන් බලපෑම් කරන්න පුළුවන් නම් අන්නේ පාර්ශව ගැන අභ්‍යන්තර පාර්ශව කියලා. එහෙම කරන්න බැරි අය අපි ඉගෙන ගත්තා බාහිර පාර්ශව කියලා. අපි ඒ අභ්‍යන්තර පාර්ශව හා බාහිර පාර්ශව වලට අභ්‍යාසයක් දුන්නා. අභ්‍යන්තර පාර්ශව ලිස්ට් එක අපි හැදුවා. අභ්‍යන්තර පාර්ශවයේ ඉති අධ්‍යක්ෂකවරුන්, කළමනාකරුවන්, සේවකයන් එවුන් හැරුණු කොට සෙසු හැමෝම බාහිර පාර්ශවයන් වුණා. එහෙනම් ළමයි මෙන්න මේගේ අරමුණු සහ අවශ්‍යතා තිබ්බා. අරමුණු සහ අවශ්‍යතා. අන්නේ අරමුණු සහ අවශ්‍යතා සාක්ෂාත් කර ගැනීම සඳහා තමයි ගිණුම් කරණයේ තොරතුරු සම්පාදනය කරේ. අන්නේ අවශ්‍යතා මන් දෙන්නෙක් ගිලිව්වා. ඔයාට මං අර බෝඩ් එකේ දාපු ලිස්ට් එකේ ටික ලියන්නට කියලා කිව්වා. ඊළඟට පුතේ අපි ආවා ගිණුම් කරන පරිසරයට. මොකක්ද ගිණුම් කරණයට බලපෑම් ඇති කරන ගිණුම් කරන මොකද්ද පද්ධතිය කියලා ගමු අපි. ගිණුම් කරන පද්ධතියට මොනා කරනද? බලපෑම් ඇති කරන සාධක වලට කියන තව නමක් මොකද්ද? විචල්යන්ගේ එකතුවකට අපි කිව්වා මොකක්ද? පරිසරය කියලා. මෙන්න මේ විචල්යන් මේ සාධකයන් අපි පරිසර පහකින් හඳුනාගත්ත මේ සාධකයන් අපිට බලපාන මොකක්ද? ආර්ථික හා දේශපාලන පරිසරයෙන් ඇතිවන විචල්යන්, නෛතික පරිසරයෙන් ඇතිවන විචල්යන්, සමාජ හා සංස්කෘතික පරිසරයෙන් ඇතිවන විචල්යන්, වෘත්තීය හා ශිල්පීය පරිසරයෙන් ඇතිවන විචල්යන්, තාක්ෂණික පරිසරයෙන් ඇතිවන විචල්යන්. අන්නේ විචල්යන්ගේ බලපෑමෙන් ගිණුම් කරණයට යම් වෙනසක් වෙනවා නම් අපි කියනවා ගිණුම් කරණයේ අදාළ පරිසරයයි කියලා. එතකොට මේ දේශපාලන හා ආර්ථික හා දේශපාලන පරිසරයේ තියෙන ඔක්කොම සාධකද මේ අපි කතා කරන්නේ? නැහැ. මොනවද ඒ සාධක වලින් ඒ විචල්‍යතාවලින් විචලනයන්ගෙන් මොනවා වෙනවද? ගිණුම් කරන පද්ධතියට බලපෑම් කරන සාධක වල එකතුවට අපි කියනවා මෙන්න මේ ගිණුම් කරණේ කතා කරන දේශපාලන හා ආර්ථික පරිසරය කියලා. එහෙනම් ඔන්න ඔය සාධක ටික තමයි අපි අද සාකච්ඡා කළේ. ඒතර අපි මේ වෙනකොට මේ මාසය තුල මොනවද කතා කරලා තියෙන්නේ? මේ මාසය තුල මොනවද අපි කතා කරලා තියෙන්නේ? මාසයක් අවසාන වන දිනේ මොනවද කතා කරලා තියෙන්නේ? මාසයක් තුල කතා කරපුවා මේ වලින් විභාගී ප්‍රශ්න එනවා පුතේ. මොනවද? එක ගිණුම් කරණේ කියන්නේ මොකක්ද? ගිණුම් කරණය. ඊළඟට ගිණුම් කරණේ අරමුණ. ගිණුම් කරණේ අරමුණ. 3 ගිණුම් කරණේ ප්‍රභේද. ගිණුම් කරණේ ප්‍රභේද. 4 මේ වල තියෙන වෙනස්කම්. මේ වල තියෙන වෙනස්කම්. 5 මේ වල එන තොරතුරු. ඒ වල මූලික ගුණාත්මක ලක්ෂණ.
ලක්ෂණ මේ වලින් තමයි ප්‍රශ්න පත්‍රය හැදෙන්නේ එතකොට ඈ. මූලික ලක්ෂණ. හොඳේ ගිණුම්කරණයේ අරමුණු ප්‍රභේද වෙනස්කම් තොරතුරු මූලික ලක්ෂණ. ඊළඟට අපි කතා කරා උනන්දුවක් දක්වන පාර්ශව පරිසරය. පරිසරය. මෙන්න මේ මාතෘකාට අපි සාකච්ඡා කරලා තියෙනවා. මේ මාතෘකාට කොළ 8ක සාරාංශ කරන්න. කළ තනියෙන් වැඩ කරන ළමයි ජයග්‍රහණය කරා අපි ගමන් කරමු. එක මොහොතක්වත් පසුතපා කියන ඒවා අතපසු කරගන්නට එපා. හැම මොහොතෙම ළමයි ඉතාමත්ම හොඳින් වැඩ කරලා අපි ජයග්‍රහණය කරා යන්නට එක සිතින් ලොකු බලාපොරොත්තුවකින් ප්‍රාර්ථනා කරමු.